නමෝ බුද්ධාය නමෝ බුද්ධාය නමෝ බුද්ධාය නමෝ බුද්ධාය. ඉතින් අදත් සුපුරුදු පරිදි අපේ නමෝ බුද්ධාය වැඩසටහන ආරම්භ කරනවා. ඉතින් මේ වැඩසටහන තුලින් ගිය වතාවෙත් අපි කතා කරේ සත්පුරුෂ භාවය සහ එහින් තියෙන ගුණාංග ඒ සම්බන්ධව අපි කතා කරා උපමා කතන්දර කීපයකුත්. ඉතින් ඒ හරහා අපිට දැනගන්න අපේ දැනුම වර්ධනය වීමක් මොකක්ද මේ සත්පුරුෂ භාවය කියන එක දේවදත්ත කතාව ආශ්‍රයෙන් උත් මම හිතන්නේ මනාව පැහැදිලි වෙලා ගියා. ඉතින් ඒ එසේ තිබෙදී අපි හුඟක් උත්සාහයක් ගත්තේ අපේ ගරුතර ස්වාමින් වහන්සේ කිරිපද ඥානන්ත ස්වාමින් වහන්සේ අපිට පහදා දෙන්න මේ අත්හැරීම පිළිබඳව තියෙන වැරදි අදහස් කීපයක්. මොකද හේතුව වන්නේ මේ එනේන අදහස ආසාවක් නැහැ කියන එකෙන් එතන නෙවෙයි ප්‍රතිඵලය හටගන්නේ කුසල අකුසල්. එතනකොට එහෙම ගියොත් එහෙම තේරුම් බේරුම් කරගන්න අපටත් බැරි වෙනවා කියන එකයි. මොකක් හැමදේම ඇසින් එනවා නම් යම් කිසි දෙයක් ඒ ඇස්පිනා එන දේ එය ඉවත් කිරීමත් කණෙන් ඇහෙන දේ ඒකත් ඉවත් කිරීමත් එවැනි ආකාරයේ තියෙන ඒවායින් තමා විසින්ම තමාම ඒවා එළියට දැමීමක් නෙවෙයි මෙතන. ඒවා හරියට ඒ අදහස් Tamante එතනින් තුලින් එන ඒ අදහසේ තියෙන කුසල් අකුසල් සම්පත් පිහිටවාගෙන කොහොමද ඒ අත්හැරීම කළ යුත්තේ කියන තැනට තමයි අපි ආයුත්තේ කියන එක තමයි ස්වාමීන් වහන්සේ පැහැදිලි කිරීමක් කරේ ගිය වතාවේදී. නැතහොත් මේක නිකන් තමයි ඒ වෙලේට පමණක් ලැබෙන යම්කිසි විවේකයක් හැටියට තමයි එය තේරුම් කර දුන්නේ. ඉතින් මේ හරහා අපි කීපයක් දැක්කා හුඟක් විශේෂ අපිට අවශ්‍ය දේ සතිපට්ඨාන සූත්‍රයට සම්බන්ධව විශාල දෙයක් අපි කතා කරමින් හිටියා. කායනුපස්සනා, වේදනාපචිත්තානුපස්සනා, සදම්මානුපස්සනා ආශ්‍රයෙන් උත් ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වර්ධනය කිරීම සමාධියක් කොහොමද ඇති කරගත්තේ? සමාධියෙන් මොකද්ද වන්නේ? සමාධියෙන් වෙන්නේ තමාගේ මනස වැඩිවීමත් හැබැයි ප්‍රඥාව ඇති වෙන්නේ කොහොමද කියන එකත් ඒ විදර්ශනා ඥානයේ තුලින් බවත් ඒ ලෙසත් අපිට පහදා දුන්නා. මොකද මේ නැතොත් මේ දිකේ තියෙන ප්‍රඥාව තමයි ඇති කරගත හැකි කෙසේද? නැතොත් තමගේ සතියෙන් කොහොමද තමගේ සතිය වැඩි හැක්කේ කියන දෙකත් අපි කතා කරා. එතකොට සමාධිය සහ විදර්ශනා ඥානය පිළිබඳවත් අපි ගිය වතාවේ කතා කරා. ඉතින් තවත් වේලා ගන්න නැතුව අපේ වැඩසටහන ආරම්භ කිරීමට මම අපේ ගරුතර ස්වාමීන් වහන්සේගෙන් අවසර ඉල්ලනවා අද වැඩසටහනත් ආරම්භ කරන්න ස්වාමීන් වහන්සේ. ඉතින් අපි නායක ස්වාමීන් වහන්සේගෙන් අපි අසා සිටින්නේ අද වැඩසටහන තුලත් මේ සම්බන්ධව යම් දේවල් මේට ඇතුළත් වෙච්ච කරුණු කාරණා කීපයක් ගිය වතාවේදී කාලය ප්‍රමාණවත් නැති නිසා අපිට මේ පිළිබඳව දැනුමක් ලබා ගැනීමේ අපොසත් වීම සම්බන්ධව ඒ සම්බන්ධ තිබු නිසා මේ අද මම හිතන්නේ අද අපිට පුළුවන් මේට ප්‍රවේශ වෙන්න අද වැඩසටහන තුලින් ස්වාමීන් වහන්සේ දැන් ගිය වතාවේ අපි ඔය කතා කරපු සතිපට්ඨානයේ වැඩිම සම්බන්ධව කතා කරන ගමමත් ස්වාමීන් වහන්සේ අපි කතා කරා මේ කොහොමද මේ ජවන චිත්තයන් හැසිරවීම සහ සම්පටිච්ඡන සම්තිර්ණ වූතප්පන තදාරම්භන මෙවැනි දේවල් අවසාන මොහොතේදී මේ සිත් ගලායමක් තමගේ චුති චිත්තය ගැන එන්නකොට අන්න එතනට මේදී කොහොමද ප්‍රතිසන්දි විඥානයක් ඇතුළත විඥානයක් හට ගැනීමක් පෙන්වන්න කරන ඊළඟ ආත්ම භාවයේදී කොහොමද මේ ගති නිමිත්ත කම්ම නිමිත්ත මේවා වැඩ කරන ආකාරය හැමත් කතා කරේ. ස්වාමීන් වහන්සේ කොහොමද මේ දැන් මට තියෙන මේ පොඩි ගැටලුවක් තමයි ස්වාමීන් වහන්සේ විඥානය කිරීමේදී විඥානය කියන දේ නිර්වචනය කර ගැනීමේදී හුඟක් වෙලාවට භාවනාව තුලින් සතිපට්ඨාන භාවනාව තුලින් හුස්ම ඉහළ පහළ අපි එතන මෙනෙහි කිරීමෙන් අපිට පුළුවන් අවබෝධයක් ලබා ගන්න ඇඟේ තුල ශරීරය තුල එන ක්‍රියාකාරීත්වය සම්බන්ධව. එතකොට මේ ක්‍රියාකාරීත්වය සම්බන්ධව මොකෙන්ද මේ ක්‍රියාකාරීත්වය කියන එක අපිට අල්ලගන්න පුළුවන් වන්නේ. ඒ ගැන අපි ආපස්සට හැල බැලුවොත් අපිට පේනවා මෙහෙම දෙයක්. එතකොට මොකෙන්ද පේන්නේ? මනසින් පේන්නේ. මනස නෙමෙයි විඥාණයෙන් තමයි මේ පේන්නේ. එතන නාම රූප වෙන් කර ගැනීමේ හැකියාවක් තියෙනවා කියන එක ස්වාමීන් වහන්සේලා උගත් ස්වාමීන් වහන්සේලා කීප නමක් කියා තියෙනවා. එහෙම කරනකොට අපිට දකිනවා එතකොට නාම රූපය හැසිරෙන ආකාරය ඒක බලන්න පුළුවන් වෙන්නේ මොකෙන්ද? විඥාණයෙන්. එතකොට නාම රූප වෙන් කර ගැනීමකදී මේ විඥාණය කියන දේ ස්වාමීන් වහන්සේ චිත්ත චෛතසික කියලා කියනවා, මනෝ කියලා කියනවා. එතකොට අනිදස්සන විඥාණය කියලා කියනවා. ඊට උසස් මට්ටමක තියෙනකොට සමහර අය කියනවා මේ විඥාණය තමයි චෛතසිකයක් බවට පත් වෙලා ඒකෙන් තමයි අපි අර සම්පටිච්ඡන සම්පීර්ණේ දැන්ට එන්නේ කියන එක. ඉතින් ඒ පිළිබඳව ස්වාමීන් වහන්සේ කොහොමද හිතන්නේ මේ විඥාන හයක් තියනවද නැත්නම් ඒ විඥානේ කොහොමද? විඥාන හයක් කියන්නේ ඇස කන නාසය තුලින් ශබ්ද ගන්ධ ඒ ආකාරයෙන් එන විදිහක්ද? මේ විඥානය කොතනද පිහිටන්නේ කියන එක ගැන ස්වාමීන් වහන්සේ පොඩ්ඩක් අපිට විස්තර කරගන්න පුළුවන් වෙයි. නමෝ බුද්ධාය. මහත්ය බුදුරජාණන් වහන්සේ විඥානය ගැන දේශනා කළා තියෙන්නේ
චෛමේ භික්කවේ විඥාන කාය. මහණෙනි මේ විඥාන කාය 6කි. චක්කු විඥානය, සෝත විඥානය, ගහන විඥානය, ජීවා විඥානය, කාය විඥානය, මනෝ විඥානය කියලා. දැන් මහත්තයා අපි මේ කතා කරන්න හදන්නේ ගොඩක් ගැඹුරු මාතෘකාවක් වුණාට මේක අපේ ජීවිතයේ ප්‍රධානම අපේ සංසාර ගමනේ නිකන් අපි ගත්තොත් මර්මස්ථානිය වගේ. නැත්තම් කේන්ද්‍රස්ථාන න්‍යෂ්ටිය වගේ ප්‍රබල දෙයක් ගැනයි අපි දැන් මේ කතා කරන්න යන්නේ. දැන් මේ විඥානයේ ක්‍රියාකාරීත්වයේ අපේ පාලනයට අයිති නැහැ. අපි ඉස්සෙල්ලා ඒක තේරුම් ගන්න ඕනේ. දැන් බුදුරජාණන් වහන්සේ හැමතැනම දේශනා කළා තියෙන්නේ මනසා සංවරෝ සාදු. මනස සංවර කිරීම යහපති. චිත්තං රක්ඛේත මේධාවි. ප්‍රඥාවන්තයා සිත රකි. චිත්තං ගුත්තං සුඛා වහං. සිත රැකගත් පිට සැප ලැබේ. මේ විදිහට තමයි විස්තර වෙන්නේ සිත මනස. එතකොට දැන් භාවනා කිරීමේදීත් අපි ගත්තොත් ප්‍රථම ධානය ආදී සමාධි වැඩුණත් වැඩින්නේ සිත. විඥානේ නෙමෙයි. එතකොට විඥානේ නෙමෙයි. එතකොට දැන් අපි සාමාන්‍ය පොදුවේ ගත්තොත් බුදුරජාණන් වහන්සේ විස්තර කරන්නේ සිත, මනස, විඥානිකේ යමක් කියයිද ඒ වහා වෙනස් වෙන සුළුයි කියලා විඥාන ගැන විස්තර වෙන්නේ. නමුත් විඥාණය බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙන්නේ විඥානය අවබෝධ කරන්න ඕන එකක්. දැන් මනස පාලනය කරන්න ඕන එකක්. අපි මේ දෙක වෙනස අල්ල ගන්න ඕනේ. මනස দমনය කළ යුතු එකක්. විඥානය අවබෝධ කළ යුතු එකක්. ප්‍රඥාවෙන් දැක යුතු එකක්. ඒතකොට අපි දකින්න ඕනේ විඥාණයෙන් නෙමෙයි. ප්‍රඥාවෙන් දකින්න ඕනේ. දැන් ඒකනේ ආර්ය ශ්‍රාංගික මාර්ගයේ වැඩුණාට පස්සේ භාග්‍යතුන් වහන්සේ වදාළේ චක්කුම් උදපාදි, ඥානං උදපාදි, පඤ්ඤා උදපාදි කියලා. එතකොට අපි ප්‍රඥාවෙන් දැක්ක යුතුයි. මනස দমনය කළ යුතුයි. විඥානේ අවබෝධ කළ යුතුයි. මේ කරුණ ටික අපි හරියට තොර බේරගත්තේ නැත්නම් අන්තිමට අපි හිතන්නේ අපි දැනගන්නේ විඥානේ සාමාන්‍ය ලෝකයාගේ දැනුම තියෙන විඥානේ. නමුත් අපිට ඒක කියන්නේ යථාභූත ඥාන දර්ශනයක් හැටියට ඒ ආකාරයෙන්ම දැකීම කරන්නේ විඥානෙන් නෙමෙයි ප්‍රඥාවෙන්. එතකොට ප්‍රඥාව කියන්නේ සංස්කාරයක්. දැන් විඥාණයට බුදුරජාණන් වහන්සේ තෝරලා තියෙනවා විජානාති කෝ භික්ඛවේ තස්මා විඥානන්ති වොච්චති. මහණෙනි මේ වෙනස දකින, වෙනස අඳුන ගන්න, වෙනස දැනගන්න ස්වභාවය විඥානය කියලා කියන්නේ. ඒකේ උදාහරණයක් තියෙන්නේ ලුණු, ඇඹුල්, තිත්ත, කහට මේවා ඔක්කොම අපි දැනගන්නේ විඥානයෙන් කියලා. එතකොට දැන් අපි සාමාන්‍යයෙන් අපේ විඥානයේ අපිට සම්බන්ධ වෙලා තියෙන්නේ කොහොමද කියන එක අපි මෙන්න මෙහෙම තේරුම් ගනිමු. දැන් දැන් මනුස්ස ලෝකෙට අපි ආවනේ. ඒ කියන්නේ අපි කලින් ආත්මික කොහේ හරි ඉපදීලා ඉඳලා අපි චුත වුණා. චුත වෙලා දැන් චුත වෙච්ච ගමන් අපි උපදින්නේ නැහැ. අපිට කර්ම ඊට අදාළ කර්ම විපාක ඇදිලා නැත්තම්. අපි චුත වෙන්නේ කර්ම විපාකයකට අනුවයි. දැන් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙනවා චුතූපපාත ඥානය කියලා ඥානය. ඒ ඥානය විස්තර කරනවා කර්මානුරූපව සත්‍යය උපදින ආකාරයත් කර්මානුරූපව සත්‍යය චුත වෙන ආකාරයත් දකිනා නුවණ. එහෙනම් අපි සියලු දෙනාම මේ ජීවත් වෙන ජීවිතය තුලින් මැරෙන්නේ අපි රහත් වෙලා නැති තාක් මැරෙන්නේ චුත වෙන්නේ ඒ විඥානේ කර්මානුරූපව. ඒකේ තේරුම එහෙනම් අපි ගත්තොත් ශනික මරණ සිද්ධ වෙනවා. අපි ගත්තොත් එයා ප්ලේන් එකක යනවා. කඩාගෙන වැටෙනවා. එක්කෝ කෝච්චියට අපේ අනපේක්ෂිත විදිහට අහු වෙනවා. එයා දන්නෙත් නැහැ. ඒ ශනික මරණ සිද්ධ වෙනවා. සමහර අවස්ථාවලදී කෝමා එක වගේ හැදිලා මේ විශ්විතාලේ ඉඳලා මැරෙනවා. ඒ මොන මරණ සිද්ධ වුණත් මේ වර්තමාන විඥානික ක්‍රියාකාරීත්වයක් යම් විදිහකින් තියනවාද ඒ කියන්නේම කර්මානුරූපව. අවසාන මොහොතේ තියෙන එක පමණයි නෑ. ඒ අවසාන මොහොතේ දෙන්නේ මේක කර්මානුරූපව. ඒ කියන්නේ දැන් ඒක මම විස්තර කරන්නම් එතකොට තේරෙනවා මේක කර්මානුරූපව මේක වෙන්නේ කොහොමද කියලා. දැන් විඥානය අපි හය ආකාරයයි කියවනේ. එහි සෝන ආයතන වලින්. මේ හය ආකාර විඥානයක් ඇති වෙන්න
වමනා කරන මේකේ බේස් එක. ඒ කියන්නේ මේකේ පදනම අපි ඉස්සෙල්ලා විග්‍රහ කරගන්න ඕනේ. මේක දැන් මේ කාරණේ විග්‍රහ කරගත්තොත් සෑහෙන Tamanට හරි ප්‍රයෝජනයි. ඒ කියන්නේ දැන් අපි බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා නාම රූප පත්‍ය සලආයතන. ඒ කියන්නේ මේ ඇස කන නාසය දිවකය මනස කියන මේ ආයතන හයම තියෙන්නේ නාම රූප ප්‍රත්‍යයෙන්. එතකොට අපි තේරුම් ගන්න ඕනේ ඇස නාම රූප නිසා හැදුණු එකක්. කාය කන නාම රූප නිසා හැදුණු එකක්. නාසය නාම රූපෙන් හැදිච්ච එකක්. දිව නාම රූපෙන් හැදිච්ච එකක්. කාය නාම රූපෙන් හැදිච්ච එකක්. මනස නාම රූපෙන් හැදිච්ච එකක්. දැන් මේක තවත් තේරුම් ගන්න අපි කිව්වොත් මෙහෙමයි. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දැන් මව කුසේක විඥානයක් පිහිටනවා කියමු. දැන් අපි අනිත් සත්ත්ව ලෝක ගැන කතා නොකර කියන්නේ සෝනස් කියන පරිච්ඡම්පාදේ අනුව අවිද්‍යාව පත්‍ය සංකල්ප ඒ විස්තර නෙමෙයි මේ යන්න හදන්නේ විඥානය ගැන කියන්නේ. දැන් මනුස්ස ලෝකේ විඥානය ගැන අපි දැන් කතා කරමු. මොන මනුස්ස ලෝකේ මව කුසක විඥානයක් පිහිටියා. විඥානයක් පිහිටියාම බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඒ උපත සිද්ධ වෙන්න පඨවි යාපෝ තේජෝ වායෝ ආකාශ විඥාන කියන කරුණු 6 ධාතු 6 පිටන්න ඕනේ කියනවා. එතකොට පඨවි ආපෝ තේජෝ වායෝ අපිට තේරෙනවනේ. සතර මහා ධාතු. ආකාශ කියලා කියන්නේ එතන තියෙන ඉඩ කඩ ස්පේස් එක. එතකොට එතනින් තමයි අර විඥානයේ ඔන්න ආයතන විඥානයේ ධාතු 4යි පිහිටියා. අවකාශය තුල මව කුසේ පිහිටියා. ඊට පස්සේ මේ විඥානයයි ක්‍රියාකාරීත්වයේ තියෙන තනිකරම කර්මානුරූප බලපෑම. ඒ කර්මානුරූපනේ චුත උනේ. කර්මානුරූප උපන්නේ. ඒතර භවං ගන්නනවා එතනට. ඔව්. එතකොට දැන් යාගේ භවයට අදාළ තිබිච්ච යම් අංගයන් නැද්ද? යම් ගති ලක්ෂණ නැද්ද? ඔක්කොම එතනට යනවා. භවාංග. ඔව්. ඒතර භවයට අයිති ගති ලක්ෂණ යාට තිබ්බද අර විඥාණයත් එක්ක තමයි යන්නේ. විඥාණයත් එක්ක ගිහලා දැන් එතකොට විඥාන හුදකලා නැන්නේ සතර මහා ධාතුත් එක්ක එකතු වෙලා ඉන්නේ. එතකොට එතන තමයි නාම රූප වැඩින්නේ. නාම රූප හැටියට වැඩින්නේ මොනවද? නාම රූප ප්‍රත්‍යයෙන් හට ගන්න දේවල් ටික. ඇස, කන, නාසය, දිව, ශරීරය සහ මනස. එතකොට අපි අමතක කරන්න හොඳ නෑ. දැන් විඥානේ මව කුසේ පිහිටියා. දැන් අපි ඒක මතක තියාගමුකෝ. එතකොට දැන් මව කුසේ වුණ බබා හැදෙනවා කියමු, දරුවෙක් හැදෙනවා කියමු. දරුවා කියලා ඒ කියන්නේ නාම රූපයන්ගේ වර්ධනය. නාම රූප වර්ධනය කියලා වෙන්නේ මොකද්ද? ආයතන 6 හැදෙන එක. එතකොට ආයතන 6 තමයි හැදෙන්නේ. ඇස් දෙකක් හැදෙනවා මව කුසේ. කන් දෙකක් හැදෙනවා, නාසයක් හැදෙනවා, දිවක් හැදෙනවා, කයක් හැදෙනවා, මනසක් හැදෙනවා. එතකොට දැන් විඥානේ පිහිටියට පස්සේ මේ ආයතන 6. එතකොට මේ ආයතන 6කින් යුක්ත ඔන්න දරුවා උපන්න කියමු. ඔන්න දරුවා උපන්නට පස්සේ දැන් අපි ආයෙ මතක තියාගන්න ඕනේ මොකද? මොකද්ද විඥානයක් පිහිටියා සතර මහා ධාතුත් එක්ක අවකාශය තුල ඒකේ නාම රූප හැදුණා ආයතන 6 හැදුණා. එහෙනම් ආයතන 6ෙම අර විඥානි බලපෑම තමයි තියෙන්නේ. එතකොට ඇහෙත් අර විඥානේ පිහිටනවා. අර භව අංගවල තිබුණ විඥාන. අර කර්මාණු රූපෝ හැදිච්ච විඥානේ. භවයේ අංගයන් සහිත. භවයේ ගති ලක්ෂණ සහිත. දැන් එයා කාම භවයේ නිසා කාම භවයට අද ගති ලක්ෂණ සහිත විඥානේ තමයි තියෙන්නේ. එතකොට මේ විඥානීය පාදක කරගෙන තමයි මෙයාගේ ආයතන හැදුනේ. ඇස කන නාසය දිවකය මනස. ඒ නිසා අර ඇහි විඥානේ එයාගේ විඥානේ පිහිටනවා. කනෙත් එයාගේ විඥානේ පිහිටනවා. නාසෙත් පිහිටනවා. දිවෙත් පිහිටනවා. කයෙත් පිහිටනවා. මනසෙත් පිහිටනවා. එතකොට දැන් මෙයා දැන් ඒක බුද්ධ දේශනාවේ සඳහන් වෙන්නේ දැන් මේ විඥානේ පිහිටන ස්වභාවයෙන් යුක්තයි. දැන් මනස තියෙනවනේ. දැන් ඇස කන නාසය දිවකය ශරීර කියන පහයි. මනසේ 6නේ. එතකොට මේ මනස මේ පහටම සම්බන්ධයි. ඒ කියන්නේ ඇහැටත් මනස සම්බන්ධයි. කනටත් මනස සම්බන්ධයි. නාසයටත් මනස සම්බන්ධයි. දිවටත් මනස සම්බන්ධයි. කායටත් මනස සම්බන්ධයි. මනසේ ක්‍රියාකාරීත්වය ඒක මනසේම අයිති එකක්. එතකොට මේ මනසේ ක්‍රියාකාරීත්වයට කියනවා මානසිකාර කියලා. එතකොට මානසිකාර වීම ඇසට සම්බන්ධ වෙලා තිබුණ නැත්නම් අර විඥානේ වැඩ කරන්නේ. ඒකයි බුද්ධ දේශනාවේ තියෙන්නේ හරි ලස්සනට ඕක විග්‍රහ කරනවා සාරිපුත්ත මහ රහතන් වහන්සේ මහා හත්තිපදකුම සූත්‍රයේ. ඒකෙදි මේ සාරිපුත්ත මහ රහතන් වහන්සේ විග්‍රහ කරනවා මේ භික්ෂුන් වහන්සේලාට ආයුෂ්මත් මහණෙනි මේ ඇස් සමෝට රූපේ ආවේ නැත්තම් ඇහැ පෙනුනත් විඥානි හටගන්නේ නැහැ කියලා. ඊළඟට කියනවා රූපේ ඇස් සමුවේ තියෙනවා ඇහැ බිඳිලා නම් විඥානය හටගන්නේ නැහැ කියනවා. ඇයි අර විඥාන ප්‍රත්‍යයෙන් හටගත්තු නාම රූපෙ විතර වැඩ කරන්නේ? වැඩ කරන්නේ ඇයි බිඳිලා නම් විඥාන හටගන්නේ නැහැ කියනවා. එතකොට විඥානය හටගන්න නම් ඇහැයි
රූපයයි එකට එකතු වෙන්න ඕනේ කියනවා. එකතු වුණ ගමන් විඥානේ පහළ වෙනවා කියනවා. විඥානේ පහළ වෙච්ච ගමන් ආයෙ අර පරණ ලෝකෙට මොනවද යාගේ හැදුනා වෙනවා. ඒකට කියන්නේ ස්පර්ශය කියලා. ස්පර්ශ කියන්නේ පස්ස දැන් ඔය අපේ සාමාන්‍ය මෑත විවහාරේ ඉන්නෝනේ ගැටීම කියලා. ගැටීම කියන වචනේ ඒකට සම්බන්ධ කරන්න බෑ. ඒකේ තේරුම තින්න සංගති පසු සංගති සමவாயව කියලා තියෙන්නේ. එකට එකතු වීම. එකට සම්බන්ධ වීම. එතකොට ඇහැයි රූපයයි එකතු වෙච්ච ගමන් විඥානේ පහළ වෙනවා. එතකොට විඥානේ ඇහැ රූපය තමයි එතන තියෙන්නේ. කනයි ශබ්දය එකතු වෙච්ච ගමන් විඥානේ පහළ වෙනවා. එතකොට විඥානේ මේ කනයි ශබ්දය තමයි තියෙන්නේ. මේ විදිහට දැන් ඇහෙත් විඥානේ හට ගන්නවා, කනෙත් හට ගන්නවා, නාසෙත් හට ගන්නවා, දිවෙත් හට ගන්නවා, කයෙත් හට ගන්නවා, මනසෙත් හට ගන්නවා. ඒ කියන්නේ ස්වයංස විඥානය කියවොත් දැන් මෙතන තීරුම් කරගන්න සමහර අයට මේක කියනවා විඥානය ඔක්කොම කියලා කියනවා මේක තියෙන්නේ හෘද වස්තුවේ කියලා කියනවා. සමහර කට්ටිය කියනවා මනසේ එක පුත්වල තියෙනවා. ඒතර ස්වයංස කියන්නේ මේ හටගෙන වෙන්නේ එතන නෙවෙයි. ඒ ඉන්ද්‍රිය හටගන්නේ. ඉන්ද්‍රිය තුලේ හටගන්නේ. නැතු මේ මොකද සමහර අය කියන්නේ කොහොමද මුලේ තිබ්බ කියන එක වෙනත් විඥානය කියන එක වෙනත් දෙයක් කියලා. හෘද වස්තුව. ඔව් සමහරු කියනනේ හිත තියෙන්නේ හෘද වස්තුවේ. මොකද ඒකට හේතුව මේකයි. මම හිතන්නේ අර දැන් ආශ්‍රය කරගෙන දැන් හිත පවතින යමක් ආශ්‍රය කරගෙනද. දැන් අභිධර්මයේ කියන්නේ වස්තු රූප හයක්. ඒකට ඇස කන නාසය දිව කය හදය. හරි. ඔව් ඇස කන නාසය දිව කය හදය කියනවා. එතනදී හදය කියලා දැම්මම දැන් අර හිත පවතින තැන් හයක් තමයි ඒ කියන්නේ වස්තු රූප හයක්. එතකොට ඇසත් හිත පවතින තැනක් කියලා කියනවා. නාසෙත් කියනවා. එතකොට ඒගොල්ලෝ ගොඩක් අයට වෙන්නේ ඒ ඇස කන නාසය දිව කය මනස කියන එක අතහැරලා දාලා ගන්නවා. එතන මේ අර විදි වස්තු රූප හයක් තියෙනවා. වස්තු රූප එකක් නෙමෙයි. එකක්. ඔතන තමයි වරදින්නේ. මොකද හිලිම කියන්නේ අපි බලන්න ගන්නවා හෘද වස්තු රූපය කියලා ගන්නවා. අර ඉතුරු ඒව දැන අර කියන්නේ මේ චක්කු සෝත ගාන ජීවා කාය කියන එකත් ඒවත් වස්තු රූප. ඒවා අමතක වෙනවා ඒකයි වෙන්නේ. එතකොට මහත්තයා මේක අපි මං කිව්වේ කල්පනාවෙන් මේක ඉගෙන ගන්න ඕනේ වැදගත් කාරණේ. දැන් දැන් මං කියවනේ දැන් විඥානයේ ක්‍රියාකාරීත්වයක් දැන් ඇති වෙනවා. ඇහෙන් රූපයක් දකිනකොට ඇහැ බිඳිලා නැත්තම් ඒ කියන්නේ නාම රූපයන්ගේ ක්‍රියාකාරීත්වය තුන වැඩ කරනවනේ ඇහැ බිඳිලා නැත්තම්. මානසිකාරී වැඩ කරනවනේ. එතකොට ඒ රූපේ දැක්ක ගමන් විඥානේ පහළ වෙනවා. දැන් ස්පර්ශය ඇති වුණා. ස්පර්ශය දැන් ඇහැම ගම්මු මොල් කරගෙන. දැන් අපි ගම්මු කෙනෙකුට ඇහැ කෙනෙකුට යාගේ ඇහැ ඉස්සරහට මේ පේනවා කියමු රෝස මලක්. ඊට පස්සේ රෝස මල පේනකොට දැන් දැන් ඇහැ හොඳට තියෙනවා. ඇහැ ඉස්සරහට රෝස මලක් ඒ රෝස මල ඡායාව ඇහැට වැටුණා. එතකොට ඇහැයි රූපයයි එකතු වුණා. ඒක තමයි විඥාණයෙන් මේක හඳුනාගත්තා. විඥානාතීත විඥාන. විඥාණයෙන් මේක දැනගත්තා. ස්පර්ශය ඇති වුණා. ස්පර්ශය ඇති වෙච්ච ගමන් සංඥාව ඇති වෙනවා. එතකොට අපි මතක තියාගන්න ඕනේ සංඥාව ඇති වෙනකොට අර තුන ක්‍රියාත්මකයි. ඇහැයි රූපයයි විඥානය තුනේ ක්‍රියාත්මක වීමේ ඵලයක් තමයි සංඥාව. එතකොට සංඥාවට එකතු වෙන ඇති අර භවංග පෙරපුරුද්ද ඒක තමයි. නෑ එතකොට දැන් මම කියන්න හදන්නේ දැන් ඵලයක් තමයි සංඥාව. රෝසමල කියලා අඳුනගත්තා. දැන් අපි කියමු දැන් රෝසමල අඳුනගත්තට පස්සේ දැන් මෙයාට හිතනවා කියවම මෙයාගේ නැත්තම් තාත්තා නැත්නම් අපි කියමු මෙයාගේ බෝයිෆ්‍රෙන්ඩ් එයාට රෝසමල දීලා එයාව දාලා ගියා කියමු. එතකොට රෝසමල දැක්කම මතක් වෙන්නේ එයාට විරහ දුක එන්නේ. අපි එහෙම කියමු. එතකොට දැන් මෙයාට දුක හැදෙන කාරණාවක් මෙයාගේ මනසේ තිබුණා. සංස්කාරයක් හැටියට තිබුණා. එතකොට මේ සංස්කාරය තමයි භවංගිරට උදව් කළේ. සංස්කාරය තමයි උදව් කළේ. එතකොට දැන් මෙයාට රෝසමල දැක්කම අනේ මේ වගේ මලක් දීලානේ අරයා මාව දාලා ගිය කියලා මොකක් හිතෙනවද? ඔන්න විඳීම හටගත්තා. දැන් මෙයාට ඇති වෙන දුක් වේදනාවක් හට ගන්නවා දැන් මෙයා දුකක් හටගත්තා. දුකක් හටගත්තාම දැන් එයා තව දුරටත් හිතනවා අනේ මෙයා මට හම්බුන්නේ නැහැ නේ මෙයා මාව දාලා ගිය ඊට පස්සේ හිතන්න පුළුවන් මේකංගේ මම පලි ගන්නවා. දැන් මොන සංස්කාරයක් උපද්දවනවා පලි ගැනීම. එතකොට මේ ඔක්කොම වෙද්දි ඇහි රූප විඥාන තමයි වැඩ කර තියෙන්නේ. ඇහි රූප විඥානය වැඩ කර තියෙන එකට හඳුනාගත්තා. ඇහි රූප විඥානය එකතු වෙ තියෙන එකට වින්දා. ඇහි රූප විඥානය එකතු කරගෙන චේතනා පහල කරනවා දැන් මෙයා. චේතනා පහල කරනකොට චේතනා පහල කරනවා කියන්නේ විපාකයක් විඳින්න කර්මය හැදෙනවා. ඒ කර්මය හැදෙනකොට ඒ කර්මයට අනුව අර විඥාන වෙනස් වෙනවා. එතකොට විඥානේ වෙනස් වෙන්නේ අතන ඵලයක් නෙමෙයි චේතනාවෙන් කරන්නේ. චේතනාවෙන් කරන්නේ. ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ චේතනාම්බිකේ කම්මං වදාන්නේ. චේතනාව තමයි කර්මය වෙන්නේ. චේතයිත්වා කම්මං කරති කායන වාචය මනස. චේතනාවෙන් තමයි සිතකය වචනේ මේවා වැඩ කරන්නේ කියලා. දැන් එතකොට දැන් අපිකම දැන් මෙහෙම කළා දැන් මෙයාට පලි ගන්න හිතනවා කියලා.
දැන් පලි ගන්න හිතනවා එයා එක්ක වෙන ගර්ල් කෙනෙක් එක්ක ආල්ලා ඒකන දැන් එයා ඉරිසියාවෙන් ඉන්නවා මොනවා හරි දැන් කොඩි වෙන කරන මොනවා හරි කරනවා කියමු දැන් මෙයා කරන දැන් අරයට ඒකෙන් පීඩාව යනවා කියමු පලි ගන්න එක්ක ආයෙ ටෙලිෆෝන් කරලා බයිනවා ඔබ තියන්නේ ඔබ මට මෙහෙම කළා බයිනවා කියමු එතකොට දැන් අරය කම්පාවටපත් වෙනවා කියමු ඊට පස්සේ යාගේ ගර්ල්ට කෝල් කරලාත් බයිනවා කියමු ඒ කම්පාවටපත් වෙනවා කියමු මේ ඔක්කොම සිද්ධ වෙනකොට සිද්ධ වෙලා මම ಜಾති පලි ගන්නවා මම ඉන්න දෙන්නේ යහතින් කියලා කියනවා කියමු එතකොට හොඳ අකුසලයක් රැස් වෙලා මෙයාගේ චේතනාව තුල දැන් අර ඇහි චක්කු විඥානේ දැන් කර්මයකට යටත් වෙලා තියෙන්නේ දැන් ඒක තමයි භවංගි ඊට පස්සේ ඊට අනුකූල හැදෙන එකට යාට පාලනය කරන්න බෑ ඊට පස්සේ ඒ පාලනය කරන්න බැරි එකේ ආත්මයක් නැහැ තමාගේ වශයෙන් පිටින්න බෑ ඒකයි මේකෙන් ගැලවෙන්න අමාරු දැන් බලන්න ඒක අකුසලයේ සිදු වෙනවම ඒක නවත්තන්න බෑ අපිට අපට අදින්න බෑ ගලවෙන්න අමාරු ඒකයි දැන් ඊට පස්සේ එහෙම වුණාට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි චේතනා පහල කොට කරන ලද කර්මයේ විපාක නොදී අවසන් වෙන්නේ නැහැ කියනවා එක්ක යාට ඒක විපාක දෙනවා මෙලොව ජීවිතේ කොටසක් එහෙම නැත්නම් යාට ඊළඟ ජීවිතේ විපාක දෙනවා එහෙම නැත්නම් ඊළඟට එහෙම නැත්නම් යාට නිවන් දකින ධාති දක්වා එනවා තියෙනවනේ ditta ධම්ම වේදිනිය, රූපපජ්ජ වේදිනිය, අපරාපරි වේදිනිය වශයෙන් එනවා. එතකොට මේ ස්වභාවයෙන් යුක්ත වූ දෙයක්. ඒ කියන්නේ දැන් අපි ගත්තොත් යා මැරෙනකොට එතකොට ඒ අර කර්මානුරූපව සකස් වෙච්ච විඥානේ තමයි උචුත වෙන්නේ. දැන් ඇහෙන් අහා ඉන්නකොට කනෙන් ආග්‍රහණය කර නාසයෙන් ආග්‍රහණය කර ඉන්නකොට කනෙන් අහා ඉන්නකොට ඇහෙන් රූප දැක ඉන්නකොට දිවෙන් රස විඳ ඉන්නකොට කයින් පහත අතරේ අපි මනසින් වෙනම ඕක ලෝකේ හදාගෙන ඉන්නේ. එමන හැම තිස්සෙම තියෙන කර්මානුරූපව වෙනස් වෙවි තියෙන විඥානය. එතකොට දැන් කර්මානුරූපව වෙනස් වෙවි තියෙන විඥානයක් නෙමෙයි දැන් තියෙන්නේ. ඔහොම තියදී අපි කියමු ඔන්න යා මුණින් අතර වැටුණා ඉස්සලා. නොන සිහිය නැති වුණා. නමුත් අර විඥානික ක්‍රියාකාරීත්වය එහෙම තියෙනවා. සිහිය නැතුණක් තියෙනවා. තියෙන විඥානික ක්‍රියාකාරීත්වය තියෙනවා. එතන නිකන් ස්ටෝ එකක්. ඒ කියන්නේ ගැබ්බෙලා වගේ තියෙනවා. නෑ අර කර්මානුරූප හැදිච්ච එකනේ තියෙන්නේ. කර්මානුරූපව හැදෙන්නේ. එතකොට කර්මය තමයි ස්ටෝ එක. ස්ටෝ එක. කර්මානුරූපව තමයි ඒක හැදෙන්නේ. කර්මයට ඒක සංස්කාරය. ඒක සංස්කාරය පොඩි. එතකොට අපි ගත්තොත් භවයේ Tamanගේ පුරුදු ඊළඟට Tamanගේ ගතිගුණ, ගති ලක්ෂණ ඔක්කොම සම්බන්ධ විඥාණයට නෙමෙයි. සංස්කාරයට. එතකොට සංස්කාරී බලපෑම මත තමයි විඥානික ක්‍රියාකාරීත්වය සම්පූර්ණ වෙනස් වෙන්නේ. දැන් අපි ගත්තොත් ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ආර්ය ශ්‍රාන්තික මාර්ගය කියන්නේම සංස්කාරයක්. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප ගත්තත්, සම්මා වාචා ගත්තත්, සම්මා කම්මන්ත ඒ ඔක්කොම ක්‍රියානේ. සම්මා ආජීව ගත්තත්, සම්මා වායාම ගත්තත්, සම්මා සති, සම්මා සමාධි. බුදුරජාණන් වහන්සේ එක තැනක දේශනා කරනවා මහණෙනි හේතුඵල ධහමින් හටගත්තු දේවල් අතර ඒ කියන්නේ සංකත දේවල් සංස්කාර අතර ආර්ය ශ්‍රාන්තික මාර්ගය තමයි කියනවා අග්‍ර. ඇයි? ඒකට විතරයි සංස්කාර නිරුද්ධ කරන්න පුළුවන්. ඒ කියන්නේ සෝයනස් කියන්නේ විඥාණයෙන් ඇති වෙන්නේ සංකත දෙයක්. සංකත දෙයක් හටගන්නේ. ඉතින් ඒක වෙනස් වෙනවම. ඔව්. එතකොට දැන් විඥාණයෙන් දැන් සංකත දෙයකින් තමයි විඥාණය හටගන්නේ. එතකොට මේ විඥාණය වෙනස් වෙවි තියෙන්නේ අර සංකත දෙය අනුව. දැන් අපි කරන්නේ දැන් අපේ මේ ක්‍රියාකාරීත්වය තුළ තියෙන්නේ නැවත නැවත විඥානේ හටගන්න සංකතේ දුක පිණිස හටගන්න ඕන දේම අපි කර ඉන්නවා. දැන් අපි යම් විදියකින් මේ කර ඉන්න එක නවත්තලා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආර්ය අෂ්ටාංගික මාර්ගය කරන්න ගත්තොත් ඒ සංකතයට පුළුවන් අර විඥානේ උපතක් කර යන ස්වභාවය නැති කරන්න. දැන් අර වෝතප්පන කියන තැනට එනවා. ඒ හරියට එනවා. දැන් අපි අභිධර්ම ක්‍රමයට ගත්තොත් දැන් වෝතප්පන කියලා කියන්නේ නිකන් යමක් වැඩකට බාර දුන්නා වගේනේ. ඒ කියන්නේ දැන් සම්පටිච්ඡන සම්තිරණය කළා ඕන එකක් කරගන්න බාර දුන්නා වගේ. ඊට පස්සේ තමයි සූස් ගාලා ජවන හත යන්නේ. අපි ධර්මයට යනවා. ගියපු ගමන් කර්මෙන්නේ. ගියපු ගමන් කර්මෙන්නේ. එතකොට දැන් කොහොමද ජවනයකින් තොරව මුකුත් කරන්න බෑනේ. ඊතර ජවනය කියලා කියන්නේ බල සම්පන්න කියන එක. ස්පීඩ් කියන අර්ථය නෙමෙයි තියෙන්නේ. වේග නෙමෙයි එතන තියෙන්නේ. බල සම්පන්න කියන එක තියෙන්නේ. ඔව්. එතකොට ඒ කියන්නේ විපාකයක් උපද්දවන්න පුළුවන් කියන එකේ තේරුම. දැන් සාමාන්‍යයෙන් අපි සම්තිර්ණ එතන තීරණයක්. දැන් සාමාන්‍යයෙන් අපි Java කියලා කියන්නේ වේගෙටනේ. වේගෙට. ඒක අපි හිතන්නේ නිකන් මේ වේගය වගේ කියලා. මතිදේ වේගෙ නෙමෙයි මේ කියන්නේ. ඒ හත ඉක්මනට යනවා කියලා. නෑ මේ වේගෙ නෙමෙයි කියන්නේ. මේක කියන්නේ බල සම්පන්නකම. එතකොට දැන් මේ බල සම්පන්නකම තමයි චේතනාව. චේතනාවෙන් තමයි මේක වෙන්නේ. එතකොට චේතනාව පහල කළා දැන් චේතනාව පහල කරගෙන මේක මේ විදිහට කරනකොට
අපි ගත්තොත් ආර්ය අෂ්ටාංගික මාර්ගේ වඩනකොට අර විඥාණයට සම්බන්ධ අර භවාංගයක තියෙන ගති භව ගතිනේ සතර අපායට ඇදීලා යන එක. මේ ගති ඔක්කොම මැකිලා යනවා. කය ධම්මක් ඡේවිලා යනවා. ඒක ඡේවිලා යනකොට දැන් ඒක වෙන්න නම් අර යාගේ ඊට අනුකූලව එයාට මේක මේ තමාතුලින් සිය උපද්දවලා ඒක දැකීමේ හැකියාව වෙන්න ඕන. ඒක ප්‍රඥාව. එතකොට ප්‍රඥාව පහල කරන්නේ නැතුව අපි හිතුවොත් විඥාණයෙන් තමයි දැනගන්නේ කියලා අපිට ධර්ම මාර්ගය තුළ දියුණුවක් කරා යන්න බෑ. ඒක තමයි සානසික කිය මුලදිම. සතිය විඥානයේ අවබෝධයෙන් ප්‍රඥාව පේන්න ඕනේ. ප්‍රඥාවෙන්මයි දකින්න ඕනේ. දකින්න ඕනේ කියන එක. දකින්න ඕනේ. ඔව් ප්‍රඥාවෙන් දකින්න ඕනේ. හැමතැනම තියෙනනේ. ආයිත් ආර්ය අෂ්ටාංගික මාර්ගයට එන්න ඕනේ. ආර්ය අෂ්ටාංගික මාර්ගයට එන්න නම් මං කිව්වේ කාර චතුරාර්ය සත්‍ය ගැන මූලික දර්ශනය ඉගෙන ගන්න ඕනේ. දැන් අපි ගත්තොත් අපි කියමු ඔන්න දැන් බුද්ධ දේශනා තියෙන ඉපදීම දුකයි. ඉපදීම දුකයි කියලා තියෙනවා. එතකොට ඉපදීමට තමයි අයිති ඇස කන නාසය දිවකය මනස. එන ඒ ඔක්කොම අයිති දුකට. ඉපදීමට තමයි අයිති රූප වේදනා සංඥා සංකාර විඥාන. එන ඒවත් අයිති දුකට. එතකොට ඒකේ තියෙන්නේ කන්දානම් පාතු භව පංච උපාදානස්කන්ධයන් පහළ වීම ආයතනනම් පටිලාභෝ ඇස කන නාසය දිවකය මනසේ ප්‍රතිලාභේ මේවා තමයි මේ ජාති දුක. එතකොට මේ දුක තමයි යා ප්‍රඥාවෙන් අවබෝධ කරගන්න ඕනේ. ඒ දුක කොහොමද දුකෙන් අවබෝධ කරන්නේ? දුක අවබෝධ කරන්නේ ප්‍රඥාවෙන්. ප්‍රඥාව ආйти මාර්ගයට මිසක් දුකට නෙමෙයි. විඥාණයට නෙමෙයි. විඥාණයට නෙමෙයි ආйти. දැන් සීල සමාධි ප්‍රඥා ආйти මාර්ග සත්‍යයට මිසක් දුක්ඛ සත්‍යයට නෙමෙයි. විඥානය ආйти දුක්ඛ සත්‍යයට. ඉතින් මේවා විග්‍රහ කරගත්තේ නැත්නම් මේක ඉතින් අපි එක එක විග්‍රහවල පැටලි ඔහේ ඉන්න ඕනේ. මොකද සෝනස් ඔක වෙන්නේ එක වෙලාවටම ෂණිකවම හට ගන්නවනේ එකපාරටම ඇහැ ස්පර්ශය යනවා. ඊට පස්සේ සෝත විඥානය එනවා. ඒතර දිවහයක විඥානය එනවා. මේ විඥානයේ ක්‍රියාකාරීත්වය ඇති වෙනව නැති වෙනව ඒ ක්‍රියාකාරීත්වය දැන් අපි ගත්තොත් ඔන්න කෙනෙක් ටීවී බල බත් කරනවා කියමු. ඔව්. එතකොට ටීවී බලනකොට ඇහෙන් රූපෙත් පේනවා. කනින් ශබ්දෙත් ඇහෙනවා. ඊළඟට බත් කරනකොට යාට සුවඳක් දැනෙනවා. රසක් දැනෙනවා. දැන් අතත් ස්පර්ශ වෙනවා. දැන් එතකොට ඔක්කොම හරි. ඒ අතරේ එයා ඒකේ සිද්ධි වලට ප්‍රතිචාරයක් දක්වනවා hina වෙයි. ඊතර මනසත් යට කරනවා. මනසත් යට කරනවා. ඒකයි සෝන. ඉතින් ඒක බලන්න අතන මේ විදර්ශනාවෙම බලන්න ඕනේ සෝන. ඒක තමයි මම කිව්වේ. ඒක ප්‍රඥාවකින් තොරව. ඒ කියන්නේ නීවරණ ධර්ම යටපත් කරලා උපදවාගත්තු ප්‍රඥාවකින් තොරව කොහොමද දකින්නේ? ඒක තමයි මම කාලය තිස්සේ කියන්නේ. නීවරණ ධර්මයන් යටපත් කිරීමෙන් දැක්ක යුතු ප්‍රඥා උපදවා ගැනීමෙන් තොරව මේ කින ක්‍රමෙට පුළුවන්ද? දැන් ගිය පාරත් අපි කිව්ව ලෙටින් ගෝ කරලා බෑ කියලා. ඇහුණ දැක්ක කියලා අපිට මේක ෂේප් කරන්න පුළුවන්. හැබැයි නාම රූප නිසා මේක හරින පැත්තට නැමිලා යනවා. දැන් අඟුලිමාලට අහිංසක අඟුලිමාල වුණා. එයාගේ හැදිච්ච නාම රූප අනුව. යාම රහත් වුණා. ඒ වෙනස් වෙච්ච විදිහටනේ. හැදිච්ච විදිහට මේක යනවා. ඉතින් මේක අපි අර හොඳට තේරුම් ගන්න ඕනේ නිසා. දැන් නැත්තම් අර විදිහට හිතාගත්තොත් නෑ මේක මෙහෙමනේ වෙන්නේ කියලා. දැන් සාමාන්‍යයෙන් ගොඩක් අයට වෙන්නේ දැන් ඔය බණ භාවනා කරනකොට දැන් මේක මොකක්වත් නැතුව නිකන් බ්ලැන්ක් වෙලා වගේ හිස් වෙලා යනවනේ. හිස් වෙලා වගේ යනවා. එතකොට එයා හිතනවා මේක මේ සංස්කාර හටගන්න නැති තැනක් වෙන්නේ නැති මේ හිස් බව. ඒකට තමයි රැවටෙන්නේ. ඒකට හේතුව තමයි ප්‍රඥාව වර්ධනය වෙන ආකාරයට ධර්මයේ ඉගෙන ගත්තේ නැතිකම. ස්වාමීන් වහන්සේ මේකේ බලපෑමක් තියනවාද තමන් විසින් ඔය පිරිසක් ඉන්න තැනකින් ඉවත් වෙලා තනියම ජීවත් වෙනකොට ඒ වැඩිම පහසුද ස්වාමීන් වහන්සේ? මම හිතනවා යාට මේ ගොඩක් පහසුව තියෙන්නේ ගොඩක් දුරටම දැන් 100න් ඉන්න නම් කතාව අඩු කරගන්න ඕනේ. ඊළඟට දැන් එක්කෙනෙක් දෙන්නෙක් හිටියත් දැන් බුදුරජාන් වහන්සේගේ කාලේ දැන් අපි ගත්තොත් ඒ රහතන් වහන්සේලා හරියට මහන්සි වෙලා දැන් අපිට හිතෙන්නේ අනේ නෑ බුදු කෙනෙක් පහළ වුණා නම් අපි නිකන් හිතන්නේ ඔටෝ එකපාරට යයි කියලානේ. මොකද සමහර මහා පුණ්‍යවන්තයන් හරි වේගෙන් මේ ධර්මය අවබෝධ කරලා තියෙනවා. ඉතින් අපිත් හිතනවා ඒ ලෙවල් එකේ අපිටත් එහෙම පුළුවන් වෙන්නේ බුදු කෙනෙක් පහළ වුණා නම් කියලා. එහෙම නෑ. ඒක තැනක දේශනා කරනවා ඒක ස්වාමීන් වහන්සේ නමක් අහනවා භාග්‍යතුන් වහන්සේ මේ පුළුන් කොට්ට පාවිච්චියට ආවට පස්සේ මේ මාර්ගයේ වඩන අයගේ දියුණුව අඩු වුණා නේද කියලා අහනවා. බුදුරජාණන් වහන්සේ වදාළා මේ භික්ෂුව මේ පුළුන් කොට්ට පාවිච්චියට ආවට පස්සේ මේගොල්ලෝ නිින්දට ආස කළා කියලා. මීට කලින් ලී කොට්ට පාවිච්චි කරද්දී එහෙම නැහැ කියන පොඩි වෙලාව නිදාගෙන වීරිය ගත්තා කියන්නේ. එහෙනම් මුල් කාලේ රහතන් වහන්සේලා පාවිච්චි කරලා තියෙන්නේ ලී කොට්ට. දැන් අපිට හිතාගත්තා මේ ගත්ත වීරිය අපි ලී කැලලක් උඩ ඔලුව තියාගත්තාම අපි දැන් මේ වර්තමාන විට මොන තරම් සුඛෝපභෝගී
ඒ විදියට සාමාන්‍ය ලෝකයා මේ ඇද වැටිලා තියෙනවද නේ? මොකද අපි පහසුවනේ හොයන්නේ. අපි පහසුව හොයාගෙන ගිහිල්ලානේ දැන් අපි කෙලවර නැහැ මේ පහසුව හැවිල්ලේ. මේ හොයන්න අපි මේක අන්තයකට වගේ ඇදිලා යනවනේ. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි මේ ලී කොට්ට තිබිච්ච කාලේ තමයි කියන ගොඩාක් මේක අවබෝධි ගොඩක් ඇති කරගත්තා. ඒකෙන් තේරෙනවා ගොඩාක් වීරිය කළා තියෙනවා. එතකොට ඒ කාලේ ගෝසිංග සූත්‍රය වගේ ඒවා තියෙනවා වීරිය කරපු විදිය. ඒකේ බුදුරජාණන් වහන්සේ දවසක් අහනවා අනුරුද්ධ කීම්බිල ආනන්ද ආදී ස්වාමීන් වහන්සේලා මේ භාග්‍යතුන් වහන්සේ එතනට වඩිනවා. උන්වහන්සේලා ඉදින්න තැනට. ආන මහණෙනි ඔබ කොහොමද ගත කරන්නේ? ස්වාමීනි අපි ගත කරන්නේ මෙහෙමයි කියනවා. අපි සතියක් කතා කරන්නේ නැහැ කියනවා. දවස් 5ක් කතා කරන්නේ නැහැ කියනවා. දවස් 5ක් කතා කරන්නේ අපි 100 වඩමින් වාසය කරනවා. අපිට වතුර එකක් බර වැඩි නම් උස්සගෙන යන්න අපි අතින් කතා කරනවා, කටින් කතා කරන්නේ නැහැ කියනවා. ඊළඟට අපි එක දවසක් තියාගන්නවා කියනවා තුන්යම් රාත්‍රිය අපි ධර්ම සාකච්ඡාවේ යෙදিলা වාසය කරනවා කියන එක රාත්‍රිය. එතකොට දැන් බලන්න මේ භාග්‍යවතුන් වහන්සේ ශාසනයේ පැවිදි වෙච්ච භික්ෂු සංඝයා හික්ම වූ ආකාරය. දැන් ඒවා ඉවරයි. මේ යුගය ඉවරයි. එතකොට දැන් තියෙන්නේ දැන් මං කියුවේ දැන් අපිට මේ උගන්වපු විදියවත් අපි දැන් දන්නේ නැහැ. අපි දන්නේ නැහැ. දන්නේ නැහැ. ඊළඟට ඒ කාලේ මුල්ම කාලේ සියලුම භික්ෂුන් වහන්සේලා මේ මූල කර්මස්ථානයේ පාවිච්චි කළේ අසුබේනේ. අසුබ භාවනාව තමයි මාස ගාණක් පුරුදු කර හිත විරාගී කරන්න උදව් කළේ. මොකද එහෙම තමයි මේ විඥානික ක්‍රියාකාරීත්වයෙන් මේ ගැලවෙන්න තියෙන්නේ. මොකද දැන් බුදුරජාණන් වහන්සේ විඥානයට උපමාවක් දේශනා කළා. මොකක්ද උපමාව? මහණෙනි මේ දල්ලෙන් පැලවෙන බීජ, පුරුකෙන් පැලවෙන බීජ, ඇටෙන් පැලවෙන බීජ, මුලෙන් පැලවෙන බීජ, කඳෙන් පැලවෙන බීජ කියලා බීජ වර්ග පහක් තියෙනවා කිව්වා. මහණෙනි මේ බීජ වර්ග පහම හිටවන්න තියෙන පොළවේ කිව්වා. පොළවේ හිටුවට පස්සේ වතුර දානවා කිව්වා. වතුර දැම්මට පස්සේ වතුරෙන් තමයි අර පොළොව තෙත් කරන්නේ. ඒ පොළොව තෙත් වෙන්න ඕනේ අර බීජයට පෘථිවිසාරي ගන්න. එතකොට බීජෙත් තෙත් වෙනවා පොළොවත් තෙත් වෙනවා. පොළොවේ ඇතුලේ බීජෙ ඉන්නේ. බීජෙ ඉඳිවට පස්සේ දැන් අපි ගත්තොත් බීජයක් හිටවනවා අපි. බීජයක් පැල කරලා අපි වතුර දානවා. අද දැන් පස්සේ බීජෙත් තිබෙනවා පසත් තිබෙනවා. ඒ තෙත ගතියින් තමයි අර පොළොවේ තියෙන සාරේ උරා ගන්න අර බීජ හැදෙන්නේ. මුල් ඇදලා බීජ හැදෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි විඥානේ ওই වගේ ක්‍රියාකාරීත්වකින් යුක්තයි කියනවා. එතකොට බුදුරජාණන් වහන්සේ විඥාණයට උපමා කළේ බීජය. පැලවෙන දේ. අපි දැන් සිංහලෙන් කියනවා නම් පැලවෙන දේකට තමයි උපමා කළේ. මොකද උන්වහන්සේ ආර ඔක්කොටම බීජ කියලා පාවිච්චි කරන්නේ. පුරුකෙන් පැලවෙන බීජ කියන්නේ අත්තටනේ. අත්තට. ඒ පැලවෙන දේ. එතකොට පැලවෙන දෙයකට විඥානය පාවිච්චි කළේ උන්වහන්සේ. උන්වහන්සේ දේශනා කරන මහණෙනි මේ විඥානේ බීජයක් වගේ කියනවා. ඊළඟට කියනවා වේදනා සංඥා සංකාර රූප. රූප වේදනා සංඥා සංකාර කියන හතර පොළොව වගේ කියනවා. එහෙනම් මේකේ තමයි විඥානේ තියෙන්නේ. රූප වේදනා සංඥා සංකාර කියන හතරේ තමයි විඥානේ තියෙන්නේ. තණ්හා සිනීහෝ වතුර වගේ තමයි කියන තෘෂ්ණාව. තෘෂ්ණාවෙන් කියලා කියන මේක තිතබරිත කරන්නේ. තෘෂ්ණාවෙන් තිතබරිත කරනකොට විඥානේ වැඩෙනවා. දැන් මම අර කිව්වනේ අර මේ රෝසමල්ලි කතාව අරන් කිව්වනේ මෙහෙම වෙනවා කියලා. එතකොට දැන් අපි කර්මයක් ක්‍රියාත්මක කරද්දී විඥානේ තමයි ඊට ඕන විදිහට වෙනස් වෙලා යන්නේ. එතකොට විඥානේ වෙනස් වෙන්නේ අපිට ඕන හැටියට නෙමෙයි. චේතනාව පහල කරලා කරපු කර්මයට අනුව. භවංගයට අනුව වෙන්නේ. එතකොට එහෙම වෙනකොට ඒකට කියන විඥානේ වැඩෙනවා කියලා. දැන් බලන්න අපි ඇහෙන් එකපාරට රූපයක් දැකලා දැක්ක විතරක් වුණා නම් විඥානේ වැඩින්නේ නැහැ නේ. එතන විඥානේ වැඩින්නේ දැකපු තැන ඉඳලා අපි මේක යනවන්නේ කතන්දරේ හදාගෙන. ඊට පස්සේ ගිහිල්ලා ඉතින් නවතින්නේ නැහැ. ඊට පස්සේ සිතෙන්, ඊට පස්සේ වචනෙන්, කයින් දැන් අපි වචනෙන් ගත්තොත් දැන් බලන්න දැන් එක තැනක තියෙනවා මේ දැන් සාරිපුත්ත මහරහතන් වහන්සේ කෙරෙහි එක භික්ෂුවක් ඊර්ෂ්‍යාවෙන් හිටියා. ඊර්ෂ්‍යාවෙන් ඉඳලා සාරිපුත්ත මහරහතන් වහන්සේ චාරිකාව වඩින්න ලෑස්ති වුණාම උන්වහන්සේ වඩින වෙලාවේ අර භික්ෂුන් වහන්සේගේ සිවුරු කොනේ සාරිපුත්ත මහරහතන් වහන්සේගේ සිවුරු කොන අර භික්ෂුවගේ ඇඟේ ගෑවිලා. සාරිපුත්ත මහරහතන් වහන්සේ වඩිනකන් ඉඳලා මෙයා කඩාගෙන වැටුණා. වැටිලා අඬාගෙන ගියා අනේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ බලන්න මේ ධර්මසේනාධිපතින් වහන්සේගේ හැටි මේ මගේ ඇඟේ හැප්පිලා වැටුණ මටත් අඩි බහලා ගියා කිව්වා. බුද්ධ කාලේ එහෙම චෝදනා කරා නම් අභූත මේ කල කවර කතාවද? ඊට පස්සේ
බුදුරජාණන් වහන්සේ දැන් දන්නවනේ මේ කවුද මේ තක්කඩ වැඩි මේ කරන්නේ කියලා. බුදුරජාණන් වහන්සේ වදාලා එහෙනම් සාරිපුත්‍ර එන්න කියන්නේ. ඊට පස්සේ ආනන්ද මහරහතන් වහන්සේ හැමතැනම ගිහලා කිව්වා අද වඩින්න සාරිපුත්‍රයන් වහන්සේගේ සිංහනාදයක් තියෙනවා කියලා. ඒත් සාරිපුත්‍රයන් වහන්සේ දැන් වැඩියා. වැඩිට පස්සේ දැන් ඇහුවා භාග්‍යතුන් වහන්සේ මේ සාරිපුත්‍ර මොකද මේ භික්ෂුවට හොඳට මේ යනකට ඇඟි හැපිලා ගහලා පෙරලා දමලා ගහලා මේ හොඳටම සඩිබාලා ගියා කියන හැබැයිද කියලා ඇහුවා. ඉතින් බලන්න මේ සාරිපුත්ත මහ රහතන් වහන්සේ තඳුන ගන්න බෑ මේ ළඟ ඉඳලා. ළඟ මහාන වෙලා ඉඳලා තඳුන ගන්න බෑ. ඊට පස්සේ සාරිපුත්ත මහ රහතන් වහන්සේ කියන භාග්‍යතුන් වහන්සේ සතිපට්ඨානෙ නොවැඩිච්ච කෙනෙකුට නම් ඕක වෙන්න පුළුවන් කියලා. සතිපට්ඨානෙ මනාවකට නොවැඩිච්ච කෙනෙකුට ඕක වෙන්න පුළුවන්. සතිපට්ඨානයේ භාග්‍යතුන් වහන්සේ මට වැඩිලා මට මේ මහ පොළොව වගේ කියන මගේ ජීවිතේ මහ පොළොව කෙනෙක් කොටනවා වල් උදුරනවා කෙල්ල ගහනවා මල් දානවා මහ පොළොව ලස්සන කරනවා නමුත් මහ පොළොවේකට ප්‍රතිචාරයක් නැහැ කියනවා මම ඒ වගේ කියනවා මහණෙනි ජලය වගේ කියනවා ජලයේ කෙනෙක් ජලයට සුවඳ පැන් මිශ්‍ර කරනවා සමහර ජලයට මුත්‍රා කරනවා කාර්ල කෙල ගහනවා ජලය කිපෙන්නේ නැහැ කියනවා මේ වගේ උන්වහන්සේ සතර මහා ධාතුන්ගේ ස්වභාවයට උපමා කරලා කියනවා භාග්‍යතුන් වහන්සේ මේ ලස්සනට ඉන්න කැමති ගෑන් ළමයෙකුට හරි පිරිමි ළමයෙකුට හරි මැරිච්ච මලකුණක් හරි බලුකුණක් හරි කරේ දැම්මොත් එයාට කොච්චර අපිරියද කියලා. මමත් ඒ වගේ කියන මේ ශරීරය දිහා දැකලා තියෙනවා. ඇයි අර ප්‍රඥාවකින් බලන්නේ. එතකොට දැන් මෙහෙම කියාගෙන යනකොට බුදුරජාණන් වහන්සේ දන්නවා දැන් මෙයා කරදරේ වැටුණා. කියනවා මහා භික්ෂුව ඉක්මනට සමාව ගන්න කියනවා. ඉක්මනට සමාව ගන්න කියන හිස හත් කරකට පැලෙන්න ඉස්සෙල්ලා. දැන් බලන්න එතකොට එයාගේ ඉරණමට අර ක්‍රියාවට අනුව විඥානේ ඔක්කොම හැදෙනවනේ. ඔක්කොම හැදෙනවා විඥාන කියන්නේ. හැබැයි යා සමාව ගත්තා. හැබැයි ඊට පස්සේ අපි දන්නේ කොයි විදිහට මොන දුන්නේ කියලා. ඉතින් මේ වගේම සිද්ධියක් තියෙනවා මේ කෝකාලික ගැන. කෝකාලිකත් බේරගන්න හරියට බැලුවා. එතකොට එයාගේ දුෂ්ටකමයි මාන්නේ නිසා සමාව ගත්තේ නැහැ. ඉතින් සමාව ගන්නේ නැතුව ඉන්නකොට දැන් බලන්න දැන් එයා මනුස්ස ලෝකේ අපි එහෙම කල්පනා කරාට මේ විඥාණයනේ මේක උපතක් කරා ගෙනියන්නේ. දැන් එයා චුත වෙනකොට දැන් අපි ගත්තොත් ඔන්න අපි දැන් ඔය භවයට සකස් වෙච්ච විඥානයක් නෙමේ භවපච්චය ජාතිනේ. එතකොට භවගාමී විඥානයක් තමයි මෞකසක උපන්නේ. එතකොට දැන් මෞසක ඉපදිලා කර්මාන රූපව ඒක සකස් වෙවි තියෙනවා. සකස් වෙවි තියෙන විඥානය තමයි චුත වෙන්නේ. ඒ සකස් වෙවි විඥානේ චුත වෙද්දී දැන් චුත වෙද්දී එයාගේ විඥානීය ක්‍රියාකාරීත්වය තුළ මෙතන ඔන්න හරි වැදගත් කාරණයක් එනවා. දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් එතකොට මේ චුති චිත්තේ. දැන් අපි කොච්චර පින් කළත් වැඩක් නැහැ අපේ චුති චිත්තේට අකුසලයක් ආවොත් එහෙම වෙයිද කියලා. මගේ අදහස එහෙම අපි අවිශ්වාසයක නොසිටිය යුතුයි. දැන් බුදුරජාන් වහන්සේගේ ධර්මයේ පෙන්වලා තියෙන්නේ යම්කිසි ජීවිතයක අවසාන කාලයේ සිටේ ස්වභාවය ගැන හොඳ උදාහරණයක් තියෙනවා. දැන් අපි ගත්තොත් සාරිපුත්ත මහ රහතන් වහන්සේට උන්වහන්සේගේ යාළුවෙකුට ධනංජාන කියලා. දවසක් සාරිපුත්ත මහ රහතන් වහන්සේ ඇහුවා එයා හම්බ වෙලා දැන් කොහොමද ඔයා ධර්මයේ පැත්තට හැදලා ඉන්නේ මේ තිසරණේ පිටවලද මේ මාර්ගය ප්‍රතිපදා මුත් වඩනෝ සතිපට්ඨානය පඩනවද කියලා ඇහුවා. අනේ මොකවත් කරන්නේ නැහැ කිව්වා. එතකොට ඇහුවා හරි දැන් ඔයා වෙලහිල් දහම් කරන්නේ ඒක ධර්මිකුද? එහෙමත් නැහැ කිව්වා මම ওই ධර්මික බලන්නේ නැහැ කිව්වා මට අහුවෙච්ච විදිහට මම බිස්නස් කරනවා කිව්වා. අද වගේ. ඊට පස්සේ මෙයාට පැහැදීම තිබ්බා සාරිපුත්යන් වහන්සේ ගැන. ඊට පස්සේ මෙයා දැන් ඔන්න මරණාසන්න වුණා. දැන් ඔන්න චුතිචිත්ත සෙට් වුණා කියමු. දැන් ඔන්න සාරිපුත්ත මහ රහතන් වහන්සේට පණිවිඩයක් කියව වඩින්න කියලා. සාරිපුත්ත මහ රහතන් වහන්සේ වැඩියා. වැඩලව ඇයි ධනංජානේ මොකද කියලා. අනේ ස්වාමීනි මට ගිනි දැල් පේනවා කිව්වා. ඔන්න දැන් අපිට වගේ නම් මේක වෙනස් කරගන්න අපි දන්නේ නැහැ මොකක්ද කරන්න කියලා. අපි එනං ඕන අහගෙන ඉන්න කියලා අපි පිරිත් ටිකක් කියව. ඊට වඩා ටිකක් අපි දන්නේ නැහැ නේ. සාරිපුත්ත මහ රහතන් වහන්සේ යගෙන් අහනවා ඔය ගිනි දැල් පේන්නේ නිරේට යන්නයි ඔයාට. ඔයාට හොඳ නිරේද තිරිසන් අපායද කියලා ඇහුවා. ස්වාමී ඊට පස්සේ සාරිපුත්ත මහ රහතන් වහන්සේ තිරිසන් අපායේ ගුණ කිව්වා. දැන් තිරිසන් අපායේ ගුණ කියනකොට දැන් මෙයාට විඥාණය දැන් පිහිටන්න යන්නේ නිරේ. දැන් විඥානේ පිහිටන්න යන්න ගති නිමිති පහළ වෙලා දැන්. ඔව්. දැන් ඒක තමයි පේන්නේ. පේන්නේ දැන් ගති නිමිති. එතකොට දැන් බලන්න දැන් අපිට හිතෙන්නේ මේ අවස්ථාවේදී මෙයාව බේරගන්න බෑ කියලානේ. නමුත් සාරිපුත්ත මහ රහතන් වහන්සේ මොකද කරන්නේ? එයාට තිරිසන් අපායේ ගුණ කිව්වා. ගුණ කිව්වන් පස්සේ මෙයා කොච්චර සවන් දීම තුළ අභ්‍යන්තරයේ යාගේ ජීවිතය තුළ සංස්කාර වෙනස් වුණාද කියන්නේ අර ගති නිමිත්ත පේන්නේ නැතුව ගියා. නැතුව ගිහිල්ලා දැන් මෙයාගේ හිතේ
දැන් මෙයාට තේරෙනවා මෙයා තිරිසන් අපායට හරි කියලා. ඊට පස්සේ සාරිපුත්ත මහ රහතන් වහන්සේ අහනවා තිරිසන් අපාය උපන්නොත් කොච්චර දුකක්ද සීතලයි පිපාසෙයි බඩගින්නේ මේවා කටින් කියාගන්න බෑ මොකක්වත් නැහැ. පෙරේතෙක් වුණත් කොච්චර හොඳද මේ දෙන පිනක් හරි අනුමෝදන් කරන්න මේ කවුරු හරි දෙන පිනක් හරි අනුමෝදන් වෙනවානේ සපක් ලබන්න පුළුවන්. ඒ නිසා මේ තිරිසන් අපායට වඩා කොච්චර හොඳයිද පෙරේතෙක් වෙන එක කියලා කිව්වා. ඒතර මෙයා කල්පනා කළා අනේ ඒක නම් ඇත්ත ස්වාමීනි කියලා. ඕන දැන් මෙයා ප්‍රේත ලෝක හිත පිටුවා ගත්තා. දැන් බලන්න අර ඉන්න තැන ඉඳලා පොඩ ගන්න හැටි. ඊට පස්සේ සාරිපුත්ත මහ රහතන් වහන්සේ වදාලා ප්‍රේත ලෝකේ හරි දුකක් කියලා දැන් දුක කිව්ව ප්‍රේත ලෝකේ. මනුස්ස ලෝකෙට කොච්චර හොඳද කියලා ඇහුවා. සෝනච ඔය වගේම අර කතාවක් තියෙනවා මම කතාව අසුමතක නෑ අර ස්වාමීන් වහන්සේ කෙනෙක් අර තමාට අවබෝධ කරගන්න බැරි නැහැ කියලා බෙල්ල වැලදා ගන්න තත්ත්වයේදී ගිහිල්ලා ඒ අවස්ථාවේදී පහළ වීමක් ආවා. ඒක මෙහෙම එකක්. ඒක මේ දැන් ඔය වගේ ඒ කියන්නේ දැන් සමහර අවස්ථා තියෙනවා උන්වහන්සේලාට දැන් හැබැයි මෙන්න මෙහෙම එකක් පේනවා. මෙහෙම එකක් තේරුම් ධර්මයෙන් දැන් අපි යම් කිසි ක්‍රමයකට නම් මේ ක්‍රියාකාරීත්වය පුරුදු කරලා තියෙන්නේ. ඒ ක්‍රමේම තමයි අපිට අවබෝධ කරගන්න උදව් වෙලා තියෙන්නේ. දැන් ওই වගේ මේ සිද්ධි තුනක් වාර්තා වෙලා තියෙනවා දේශනාවල. එකක් තමයි සප්පදාස ස්වාමීන් වහන්සේගේ සිද්ධි. සප්පදාස ස්වාමීන් වහන්සේ මේ උන්වහන්සේ අවුරුදු 25ක් භාවනා කළා සමාධියක් වැඩින්නේ නැහැ. අවුරුදු 25ක් භාවනා කළා සමාධියක් වැඩින්නේ නැහැ. ඊට පස්සේ කල්පනා කළා මේ මං හරි වැඩි මම මොකද මේකට කරන්නේ? මං ඊට වඩා හොඳයි මම මැරෙනවා නම් කියලා. ඊට පස්සේ දැන් මෙයා දිවිනසා ගන්න තීරණය කරලා ඉන්නවා. ඉන්නකොට සවැත් නුවර සර්පෙක් නායක හම්බ වෙලා දැන් කලයකට දාගෙන ආවා. කැලේ ගිහින් දාන්න දැන් ස්වාමීන් වහන්සේ ලෑස්ති. ඉතින් මේ සප්පදාස හාමුදුරුවෝ කිව්වා මේ යාගේ කලින් නම දන්නේ නැහැ මොකද්ද කියලා. ඊට පස්සේ ඇහුවා මේ දැන් මේ මොකද්ද මේ කියලා ඇහුවා. කිව්වා මෙහෙමයි මේ නායක කලලා තියෙන මේ කැලේ මට දෙන්න මං ගිහින් දාන්නම් කියලා. දැන් මේ හාමුදුරුවෝ මේක අරන් ගියා කැලේට. අරන් ගිහලා දැන් මෙයා පේන තැනකට ගිහිල්ලා කැලිය අස්සට ගිහිල්ලා දැන් ලෑස්ති නයාලව දෂ්ට කරව ගන්න. දැන් මෙයා අත දැම්මා. නාය කාපි නයෝ කියලා දැම්මා අත. දැන් ණය කන්නේ නෑ දෂ්ට කරන්නේ. දැන් මේ අත හොල්ලනවා. දෂ්ට කරන්නේ නෑ ඇදලා ගත්තා. පේනේ උප්පන්නේ වීසි කළා දාලා ඇවිල්ලා කිව්වා අයියෝ තමුන්නාසලාගේ බය ණයෙක් නෙමෙයි ගැරන්ඩියෙක් කිව්වා. ඊට පස්සේ ස්වාමිනාසලා කිව්වා ගැරන්ඩියෙක් ඉන්න කොහමද අපි මේ ණයෙන් යල්ලුවේ කිව්වා. මම මෙහෙම කළා කිව්වා. දැන් ඔන්න ෆැමිලි දැන් අවුනානේ කටින් එළි වුණා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේට ගිහිල්ලා කිව්වා. බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි ගිය ආත්මේ ඔය 16 කිව්ව ණයෙක් වෙලා ඉන්නේ. ඒකයි කිව්ව දෂ්ට කරේ නැත්තේ. ඒක තමයි සප්පදාස කියලා නම වැටුනේ. සර්පදාස. ඉතින් ඒ ස්වාමීන් වහන්සේ දැන් අවුරුදු 25ක් මේ භාවනා කරලා මොකක්වත් කරගන්න බෑනේ. චිත්ත සමාධියක් ඇති වෙන්නේ නැහැනේ. ඊට පස්සේ කල්පනා කළා මට මේක වැඩක් නැහැ. මම දිවිනසා ගන්නවා කියලා දැලිපිය අතට නම් බෙල්ලේ තිබ්බා. තියපු වෙලාවෙ හිත එකඟ වුණා. ඊට පස්සේ දැලිපිය ආසාරලා භාවනා කරගන්න ගත්තා අරහත්ත්වයටපත් වුණා. මේකෙන් අපිට එකක් පැහැදිලි. දැන් කෙනෙක් වීරිය කරනවා කියම අවුරුදු ගාණක් වොන්න සමාධියක් වැඩෙන්නේ නැහැ. හරියට ප්‍රඥාවක් යොමු කරගන්න බෑ. පරිසම්පදාලා ගන්න බෑ. නමුත් ඒ අතාරින්න නැතු යනවා කියමු. මෙයාගේ අභ්‍යන්තරේ Tamanට නොදැනී යම් සකස් වීමක් තියෙනවා. ඒක විඥානයේ සකස් වීමද ආයතන 6ම සකස් වීමක් ආර්ය අෂ්ටාංගික මාර්ගයට අනුව සකස් වෙනවා. මෙයාට ප්‍රකට වෙන්නේ කර්ම විපාක නිසා. කර්ම විපාකේ ගෙවිච්ච ගමන් ප්‍රකට වුණා. ඒකයි වුනේ. දැන් අර ගෝධික හාමුදුරන්ගෙත් තියෙන ගෝධික හාමුදුර කල්පනා කරනවා මම උපතක් නොතබා මොකද ගෝධික හාමුදුරන්ට 7 පාරක් සමාධිය ඇති වුණා 7 පාරම නැති වුණා. ඊට පස්සේ සමාධිය ඇති වෙච්ච කියලා මේ සමාධිය නැති වෙන්න ඉස්සෙල්ලා මම මේක අවබෝධයක් කර යන්න ඕනේ කියලා අවබෝධයක් කර යෑම පිරුණපම එකට සිද්ධ වුණා උන්වහන්සේට. එතකොට මේ ගෝධිකට වක්කලි හඳුනනට තේම සිද්ධ වෙලා තියෙනවා. ඉතින් ওই චරිත තුන තමයි අපිට ගොඩක් සඳහන් වෙන්නේ. හැබැයි මේ හැම එකකදීම පේනවා ඒ විඳුවල තියෙනවා. අවසාන ජීවිතයේදී සෑහෙන්න විඳුවලා තියෙනවා. මේ විඳවන්න හේතුව තමයි පෙර ආත්මේ පැවිදි වෙලා ඉඳිද්දී අනිත් පැවිද්දන්ගේ මාර්ගයේ ප්‍රතිපදාවට කරපු බාධා. ඒ බාධාවල් තමයි ගොඩක් ඇවිල්ලා තින්නේ. ඊට ඒ වගේම පුදුම සාගත සිද්ධියන්නේ අර මේ තව එකක් තියෙනවනේ කුණ්ඩදාන මේ රහතන් වහන්සේගේ සිද්ධිය. ඒකේ තියෙනවා මේ දැන් ඔන්න තරුණෙක් පහන වුණා. මහාන වුණාට පස්සේ මේ තරුණයාගේ පිටිපස්සෙන් කාන්තාවක් පේනවා. ඊට පස්සේ දැන් මේ මහරහතන් වහන්සේලාට මේ කාරණේ සැලකලා මෙහෙම කාන්තාවක් පේනවා මෙයාගේ පිටිපස්සෙන්
මේක නම් ගැළපෙන එකක් නෙමෙයි කියලා. ඔන්න ඊට පස්සේ විසඳුමක් නැහැ. ඉතින් රහතන් වහන්සේලා දන්නවනේ මේ කර්ම විපාකයක් කියලා. ඊට පස්සේ මේ හාමුදුරු ටිකක් ගිහිල්ලා පුතඥ හාමුදුරු වෙන්නේ නැති ගිහිල්ලා මේ කොසල් රජුරන්ට කිව්වා රජතුමනි මේ ජේතවනාරාමේ ඉන්නවා මේ නෑ ඉස්සෙල්ලා මේ අනේ පිළිසුට ආනන්ද ගිහිල්ලා කිව්වා ශිරතුමනි දුස්සීල භික්ෂුවක් ඉන්නවා අපිට පන්න ගන්න ඕනේ කිව්වා. කවුද කියලා? කුණ්ඩදාන හාමුදුරු කිව්වා. මොකද කියලා? කුටියේ ගෑණියෙක් ඉන්නවා කිව්වා. ඉතින් මේ අනේ භාග්‍යතුන් වහන්සේ මේ දසල් නැද්ද කියලා? නෑ භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්නවා. එහෙනම් ඔබ වහන්සේ ලෝකට අත දාන්න එපා කිව්වා. ඔන්න දැන් මේ හාමුදුරු ඒ කාලෙත් හිටියා මේ පස්සෙන් පන්න ගහනවා. ඊට පස්සේ මේ දැන් හරි ගියේ නෑනේ. ඊට පස්සේ ගියා විසාකා හම්බ වෙන්න. ගිහලා කිව්වා මේ විසාකා මෑණියනි උපාසිකාවෙනි මේ අපි ආයේ බරපතල පැමිණිල්ලක් කරන්න ඒක භික්ෂුවක් කෙනෙක් මේ භික්ෂු කුටි ගෑනුවෙක් කෙනෙක් කිව්වා අපිට නම් බෑ කිව්වා මේකේ වාසය කරන්න. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්නවද කියලා කිව්වා. භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්නේ. එහෙනම් අත දාන්න යන්න එපා කිව්වා. ඊට එහෙනම් ඒත් මේ හාමුදුරන් පැත්ත කොසල් රජුරු ගාවට ගියා. රජුරු කිව්වා හරි මං අල්ලගන්නම්. කියලා දැන් රජුරු ආවා. රජුරු ඇවිල්ලා දොරට ගැහුවා. ගහනකට දැන් මේ ස්වාමීන් වහන්සේ කුටිය අරින්නකටම දැක්ක ගෑනුවෙක් කෙනෙක් හේවෙනලක් යනවා. දැකලා කිව්වා වඩින්න ස්වාමීන් වහන්සේ එළියට කිව්වා. නේ වැඩියා. රජුරු හැමතැනම බැලුවා. දැන් නැහැ. දැන් මේ ස්වාමීන් වහන්සේ එළියේ. ඊට පස්සේ රජුරු එළියෙත් බැලුවා. ස්වාමීන් වහන්සේ වටේ ගිහිල්ලා බැලුවා. නැහැ. ආයෙ වඩින්න ඇතුළට කිව්වා. ඇතුළට වැඩියා. ආයෙ පේනවා. ඊට පස්සේ කිව්වා ආයෙ වඩින්න එළියට කිව්වා. ආයෙ ගිහිල්ලා බැලුවා ඇතුළේ. නැහැ. ඊට පස්සේ රජුරන්ට තේරුණා මේ මොකක් හරි දෙයක් තමයි මේ තියෙන්නේ ඇත්ත සිද්ධියක් නෙමෙයි. රජුට කිව්වා ස්වාමීනි ඔබ වහන්සේට හරියට මේ හාමුදුරුවෝ දැන් මේ සැක කරලා තියෙන්නේ. දැන් මට තේරෙන ඔබ වහන්සේට මේ කර්ම විපාකයක් වගේ මේ තියෙන්නේ. ඔබ වහන්සේ හෙට ඉඳලා අපේ මාලිගාවට වඩින්න පින්නපාත එහෙම වඩින්න එපා කියලා පින්නපාත. ඔබ ඒ ස්වාමීන් වහන්සේට කිව්වා ගිහිල්ලා හාමුදුරුවෝ ස්වාමීන් වහන්සේ උන්වහන්සේට මම මාලිගාවට පින්නපාත වඩින්න කිව්වා. ඔබ වහන්සේ මේ ප්‍රශ්න කතා කරන්න එපා. හාමුදුරුවෝ බයින්න ගත්ත රජුරුවත් මේ රජුරුවත් දන්නවනේ රජවරුන්ගේ හැටි. ඒ නිසා රජුරුවත් මේ නරක පැත්ත ගත්තා කියලා. ඊට පස්සේ භික්ෂුන් වහන්සේ කියලා ගිහිල්ලා මෙයාට අපහාස කරන්න ගත්තා මේ දුස්සීලයා කියලා. අපහාස කරනකට කොණ්ඩදාන ස්වාමීන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට පෙරලා බැන්න මමද දුස්සීල තමුන්නාසලා දුස්සීලනේ කියලා බැන්න. දැන් බුදුරජාන් වහන්සේට ගිහිල්ලා පැමිණිල්ල ගියා මෙන්න සංඝයාට දුස්සීලයි කියලා කොණ්ඩදාන හාමුදුරු බයිනවා කියලා. බුදුරජාණන් වහන්සේ අඬ ගැහුවා. අඬ ගහලා කිව්වා හා එහෙම බයින්න එපා කිව්වා. මේක තමන්ගේ වැරද්ද කිව්වා. බයින්න එපා කිව්වා මේක පාඩමක් කරගෙන ඉක්මනට ඉගෙන ගන්න කිව්වා මේකෙන් ඈතර වෙන්න. කියලා සිද්ධිය කිව්වා. සිද්ධිය තමයි මේ කාශ්‍යප බුද්ධ කාලේ මේ වික්ෂුන් වහන්සේලා දෙනමක් සමගියෙන් වාසය කරලා. දැන් සමගියෙන් වාසය කරන සංඝයාට ওই සමගිය බින්දිනවා ඔය මේවා කරලා අරුබුද හදලා අහිංසක සංඝයාට හිරියර කරනවනේ. කල්ප ගණන් පස්සෙන් එනවා. ඉතින් මේ දැන් හොඳ ශීලවන්ත ස්වාමීන් වහන්සේලා දෙනමක් දැන් වඩිනවා. කාශ්‍යප බුදුරජාන් වහන්සේගේ කාලේ මේ පෝය කරන්න විනය කර්මයකට වඩිනවා. දැන් උන්වහන්සේලා කොච්චර හිතයිසීද කියනවනම් උන්වහන්සේලා හරි සමගි. කිරි වතුරේ වගේ හිටියේ. දැන් මෙහෙම වඩනකොට ඒක දෙවි කෙනෙක් කල්පනා කළා මේ හරි සමගියන් තියෙන මේක බිලින්න බැරිද? කල්පනා කළා හිතුවා මේක මම බලන්න ඕනේ අත්දැක බලන්න ඕනේ. අත්දැක බලන්න ඕනේ කියලා මොකද කළේ? දැන් අර ස්වාමීන් වහන්සේ එක ස්වාමීන් වහන්සේ නමකට හිතුණා වැසිකිළිට යන්න. අවශ්‍යතාවයක් ආවා. කිව්වා ස්වාමීන් වහන්සේ පොඩ්ඩක් ඔබ වහන්සේ ඉන්න මම පහළට ගිහිල්ලා මම වැසිකිළි ගිහිල්ලා එන්නම් කිව්වා. ගිහිල්ලා පහළට ගියා. අර දෙවියන් මොකද කළේ? ස්ත්‍රීකගේ රූපයක් මවාගෙන අර ඒ පහළට යන පැත්තෙන්ම ගියා. දැන් අර ස්වාමීන් වහන්සේ ඒක දැක්කා. දැන් වැසිකිළියට ගියපු ස්වාමීන් වහන්සේට ඉතින් වතුර ටිකක් හොයාගෙන මොකක් හරි පොඩ්ඩක් වෙලාව යන්න ඇති. ආයෙත් බලන් හිටියේ දැන් මේ ස්වාමීන් වහන්සේ සැකින් ඉන්නේ දැන් හොඳටම. දැන් මෙයාට වැසිකිළියාමේ අවශ්‍යතාවය නෙමෙයි තිබුණේ මේ ගෑනුවෙක් කෙනා දැකලා තමයි මේ ගියේ කියලා දැන් මේ ස්වාමීන් වහන්සේ වෙනම හිතෙන් කතන්දරේ හදාගත්තා. ඊට පස්සේ දැන් මේ ස්වාමීන් වහන්සේ වඩිනකොට ආයෙ අර ගෑනුවෙක් කෙනා පෙනිලා අස්සෙන් ගියා. දැන් මේ ස්වාමීන් වහන්සේ ඇවිල්ලා ස්වාමීන් වහන්සේ හරි එන වඩින්න. හරි වඩින්න මම දැක්කා කිව්ව කරගත්තු වැඩේ. දැන් අතේ මාට්ටු වගේ එකක් දැන් මේ වෙන්නේ. ඊට පස්සේ අර ස්වාමීන් වහන්සේ අහනවා ඇයි ඔබ වහන්සේ මොකද්ද මේ කියන්නේ? මොකද්ද කියන්නේ? මම දැක්කා කිව්වා මේ ගෑණියෙක් එක්ක කරපු පැටලෙවිල්ල. එන්න එපා කිව්වා මං තමුන්නාසෙත් මගේ ගමනක් නැහැ කිව්වා. තමුන්නාසේ දුස්සීල කෙනෙක් පරාජිකා වෙච්ච කෙනෙක් මගේ ගමනක් නැහැ කිව්වා පරාජිකා වෙච්ච අයත් එක්ක මම මගේ ගමන තනියම යනවා කිව්වා. කියලා අර ස්වාමීන් වහන්සේ තනියම යනවා. දැන් අරයා පිටිපස්සෙන් එනවා. දැන් ගිහිල්ලා දැන් පෝය කරන්න වාඩි වුණා. අර ස්වාමීන් වහන්සේ කිව්වා බෑ මෙතන පෝය කරන්න බෑ. මොකද හේතුව මේ පරාජිකා වෙලා ඉන්න මිස්ත්‍රියෙක් එක්ක මේ නරක විදිහට හැසිරෙච්ච මේ සිව් දැන් ඇවිල්ලා මේ සිවුරු දාගෙන මෙතන ඉන්නවා.
බෑ කිව්වා. දැන් තේරුණා අර දැන් දිව්‍යත් පස්සෙන් ආවා. දැන් දිව්‍යයන් තේරුණ වැඩි බරපතල. දිව්‍ය පෙනී හිටලා කිව්වා අනේ ස්වාමීනි මුන්නාන්සේලාගේ වැරද්දක් නෙමෙයි. මම මේක මේ ටෙස්ට් කරන්න කළේ කිව්වා. ඔන්න ටෙස්ට් කරන්න කරන වැඩ. ටෙස්ට් කරන්න කරේ මේක මේ නිකන් මේගොල්ලන්ගේ සමගි නැති වෙනවද කියලා බලන්නයි මම මේක කළේ කිව්වා. ඉතින් භික්ෂුව අර ස්වාමීන් වහන්සේ සමාව දුන්නා. නමුත් ආශ්‍රය කළේ නැහැ. දෙවියා ඒ ආත්මච්‍යුත වෙලා නිරේ ගියා. ගිහලා දුක් විඳලා කාශ්‍යප බුද්ධ කාලේ ඔය කුණ්ඩ දාන වෙලා උපන්නා. ගිහි කාලේ මොකුත් ප්‍රශ්නයක් නැහැ. මහානෙච්ච දවස් ඉඳලා ප්‍රශ්න ආවා. ඊට පස්සේ අරහත්ත්වයටපත් උනේ යම් දවසකද ඉඳලා ඉඳලා ප්‍රශ්නයක් තුනේ. දැන් බලන්න මේ එතකොට මේ විඥාණයට කර්මයට සම්බන්ධ දේ ඒක අපි ඔය කිව්වේ දැන් මහත්තයා මතකද මම ගොඩක් වෙලාට කිව්වා මේ පින්පව් පිළිබඳ ලොකු විශ්වාසයක් ඕනේ. මේ පොද අහිංසක අයට සිල්වත් අයට අභූත චෝදනා වලින් පරාජිකා වලින් ගරහන්න ගියොත් මේවා කැරකිලා එනවා නිකන් මොහොතේ සුනාමි වගේ එන්නේ. ආයි සුනාමි එනකට කොහේ බේරෙන්නද යට වෙලා යනවා මිසක්. ආන්ගේ වගේ ඒ නිසා අර එතකොට බලන්න අපිට විඥානය පාලනය කරන්නත් බෑ. නමුත් අපිට පුළුවන් ඒකයි මේක එකම පිළිසරණ සිහිය. සතිපට්ඨානෙ වඩන්න ඕනේ. සතිපට්ඨානෙම පිළිසරණේ. දැන් ඒක නිසා තමයි සෝන්ස අන්න එතනටම අර චුතිචිත්තය ගැන කතා කරපුවාම මේ හුඟක් වෙලාවට ඔය අවසාන මොහොතේ මේ හුඟක් අවස්ථාන වලදී මේ සතිපට්ඨාන භාවනාව සතිපට්ඨානය සූත්‍රය සංඥායනා කරනවා අපිට ඇහෙන්නේ නැහැ. හුඟක් වෙලාවට මේ තිරුවනා පුත් වහන්සේටත් ඇතුළත් කළා නැහැ. මොකද හේතුව ස්වාමීන් වහන්සේ? ඔය මේක දැන් මේක තමයි ඒකට මුල් කාලේ හේතුව මම හිතන්නේ නිතර තිබුණා. ප්‍රායෝගිකව තිබුණා. දැන් සතිපට්ඨානේ හැමතිස්සෙම තියෙනවා නම් ඒක විශේෂ කොට ඇතුල් කරන්න ඕනේ නැහැ. ප්‍රායෝගික තිබිච්ච එකක්. දැන් කොටිම කියන්නේ දැන් මුල් කාලේ අපි ගත්තොත් හැමතිස්සෙම ස්වාමීන් වහන්සේලාට තිබිලා තියෙන්නේ ප්‍රායෝගිකව මේ සතිපට්ඨාන වැඩිම තමයි හැමතිස්සෙම කල්පනා කරලා තියෙන්නේ. දැන් අර මම අර දනංජානිගේ ප්‍රශ්නේ කිව්වනේ. දනංජානි බ්‍රහ්ම ලෝකෙ හිට පිටුවට පස්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේ වදාළ හොඳයි දනංජානි එහෙනම් ඔබ මේ හිත පිටුවාගෙන ඉන්න කියලා. දැන් සාරිපුත්ත මහරහතන් වහන්සේ විහාරයට වඩිනකොට භාග්‍යවතුන් වහන්සේ අහනවා සාරිපුත්ත ඇයි ඔබ දනංජානිගේ බ්‍රහ්ම ලෝකෙ නැවැත්තුවේ කියලා. ඒ කියන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්න පවා ඒ අවසාන මොහොතේ තිබ්බා. ඉතින් ගොඩක් වෙලාවට මේ වෙන්නේ මට හරියට හම්බෙලා තියෙන මේ අහිංසක අම්මලා මේ චුතිචිත්තයට බීතියටපත් වෙලා. චුතිචිත්ත බීතියක්. ඔව්. ඒක හන්දදී ඒක සංඥායනා කරන්නේ නැති අවස්ථාවේ ඒක හරි අවාසනාවක් මම දකින්නේ. මොකද දැන් අවසාන මොහොතේ ඇත්ත වශයෙන්ම යාට දැන් එයාගේ ඇස් දෙකක් නෙමෙයි බලවත්. ඒ කියන්නේ නේත්‍ර දෘෂ්ටිය නෙමෙයි ගොඩක් විට අවසාන මොහොතේ බලවත් වෙන්නේ. කනින් අහන දෙන්නේ. කනින් අහන දෙයටම ගොඩක් විට බලවත් අවසාන වෙනකම පවතින්නේ නේද? මට මතකයි ඒක මේ මෑණි කෙනෙකුට ඒ වගේ අර අවසාන අවස්ථාවක් ආවා. ආපු වෙලාව අපේ ශිෂ්‍ය ස්වාමීන් වහන්සේලා ගිහිල්ලා පිරිතුත් කිව්වා ධර්මයේ කිව්වා. දැන් මෑණි හොඳට පුරුදු කරලා තියෙන්නේ ඔක අතාරලා හොඳට මේ තුසිත දිව්‍ය ලෝකෙ හිත පිටවා ගන්න. මෑණි නම් මේ අපි නම මේ අපි දැන් මේ අවසන් කරනවා. අපි නම බුද්ධාය කියලා නම බුද්ධාය කිව්වා. අර අම්මා නම බුද්ධාය කිව්වා. ඔක තමයි අවසාන වචනේ. එහෙම මැරුණා. ඒතර අපිට පැහැදිලිව පේනවා මේ චුතචිත්තයට බය වීම නෙමෙයි ඕමනා වර්තමානයේ සූදානම් වීම. දැන් ගොඩාක් වෙලාට වෙලා තියෙන සූදානම් නැහැ මේ ජීවිතේ මැරෙනවා, චුත වෙනවා, චුත වුණාට දැන් මේක භයානකකම් තියෙන්නේ. මට හොඳ සිද්ධියක් මේ පසුගිය දවස්වල සිද්ධ වුණා එක අම්මා කෙනෙකුට. ඒ අම්මට මේ සීනි අමාරු තිබිලා දෙයම්ම කුස්සියට ගිහිල්ලා මේ වාඩි වෙලා ඉන්නකොට කොහම හරි අර සීනි ලෙවල් එක බහිනවා යම්මගේ. බහිනකොට ඔන්න සීනි නැතුව ගියා. සීනි නැති වෙච්ච ගමන් 4 දිනක් ඇවිල්ලා කිව්වලු වරතෝ කියලා. එහෙම කියලා තියෙනවා. දැන් අපි එනුමැන නැතිනියනි උපාසිකවල කරන කවුරුත් නැහැ. වරතෝ කිව්වලු. කියපු ගමන් ගිහින්. එතකොට දැන් මේ භෞතික ශරීර නැති වෙන එකටම මෙන්ටල් බොඩි එක ගියා. දැන් අපි ශරීර දැන් මේ අපි හිතන්නේ මේ ශරීරය විතරක් කියලානේ මේ විදිහටම අභ්‍යන්තර මනෝ ශරීරෙත් ක්‍රියාත්මක වෙනවනේ. එතන මනෝකය ගියා. ඊට පස්සේ නිකන් අර රතු පාට ප්‍රදේශයකට ගියාට පස්සේ රතු වැඳගත්තු කෙනෙක් ඉඳලා තියෙනවා ෆොටෝ එක වාඩි වෙලා. මෙයා බලලා අහලා තියෙනවා මේ තෝට යන්න ඕනේ කොහෙද කියලා අහලා. මේ අම්මා කෑ ගහලා කියලා අනේ මං තවතිසාවේ යන්න ඉන්නේ කිව්වලු. එයා බලලා කියලා තියෙනවා තවතිසාවේ යන්න තෝට පින්නේ නැහැ. අනේ මට කොහොම හරි තවතිසා යන්න ඕනේ කියලා දැන් මේ අම්මා කියලා. අහිංසක අම්මා කෙනෙක්. ඊට පස්සේ මේ කියලා තියෙනවා මේ තෝ එහෙනම් ආපහු ඵලයක්. අවුරුදු 10ක් තොට තව එහි ඉන්න පුළුවන්. පින් කරගන් ගිහිල්ලා තවසිතාව යන්න නම්. අර 4 දින ආයි වර කියලා අතින් අල්ලලා එච්චරයි දන්නේ. ආයි හිටපු තැන.
එතකොට අපිට පේනවා මේ නිමිති එනකොට ඒ වගේ අවස්ථාවක ආවොත් කවුද බේරන්නේ? කොහොමද අපි මේ චුති චිත්තය ගැන තෝරන්නේ? කොහොමද බේරන්නේ? නමුත් ඒකයි අපි වේලාසනින් හදාගන්න තියෙන්නේ. දැන් බුදුරජාන් වහන්සේගේ ධර්මයේ තියෙන්නේ මේ ලාස්ට් මොමන්ට් එකේ ප්‍රයෝජනය ගන්න නෙමෙයි. හැමතිස්සෙම තමන්ගේ ජීවිතේ පිළිහිට කරගන්න. ඒක අර කර්මඵල හඳුනා ගැනීම, සත්පුරුෂයෙක් වීම, ඊළඟට අනුන්ට නිෂ්කාරණේ නිന്ദා අපහාස නොකිරීම, සත්පුරුෂයන්ට නොගැරහීම, විශේෂයෙන් ධර්මයට අපහාස නොකිරීම, ධර්මයේ හැසිරෙන අයට අපහාස නොකිරීම. මේ මොකද ඒ ආර්යෝපවාදයකට අහු වුණොත් ආයි සංසාරේ ලේසි නෑ. ඒ කියන්නේ සමහර විට අවසාන ආත්මික බව පිස්සු හැදෙන්න ඉඩ තියෙනවා. දැන් අපි ගමු මේ කවුද මේ විනේදර භික්ෂුණීන්ගෙන් අගතනතුරු ලබාගෙන අසංකේය කල්පලක්ෂය පුරුපුරු පටාචාර නූල් පුටක් නැතුව මේ භාග්‍යතුන් වහන්සේ ඉස්සරහට ආවේ පිස්සියක් වගේ. මොකද්ද පැතුම විනේදර භික්ෂුණීන්ගෙන් අගතනතුරු. ආවේ කොහොමද නූල් පුටක්වත් ඇඟේ නැහැ. ඉතින් මොනතරම් යාක කර්මානුරූපව ලොකු දඬුවමක් විඳගෙන නේද ආවේ. ඉතින් ඒ නිසා මේකේ ස්වභාවය අපි හඳුනා ගන්න ඕනේ. ඊළඟට මේ විඥානීය ක්‍රියාකාරීත්වය තමන්ගේ පාලනයෙන් තොරයි කියලා තේරුම් ගන්න ඕනේ. එහෙනම් තමන්ට තියෙන චේතනා පහල කරලා කරන දේ. ඒ කියන්නේ එතන අවබෝධයක් කරගෙන හොඳ චේතනාවක්. අවබෝධයක් කරගෙන හොඳ දේවල් කරන්න ඕනේ. හැබැයි මේකේ තමන්ට යන්න පුළුවන් නම් සතිපට්ඨානේ වඩ아가න මං හිතනවා ඒක තමයි ලොකුම ලාභය. දැන් අපේ මාතෘකාවත් විශේෂයෙන්ම අපි සතිපට්ඨානෙට මුල් තැන දුන්නේ. නෑ මොකද ඔක උනේ ස්වාමීන් වහන්සේ ඇත්තටම කීප දෙනෙක් මට කිව්වේ පිරුවනා පුත් වහන්සේ තුලක් නැත්තම් සත්‍ය අයි මේ මෙච්චර වටන කොටසක් ඊයෙන් තියලා තියෙන කියන කතාව. ඒක ඇත්ත තමයි මට හිතා ගන්නත් බෑ. මොකද දැන් අපි ගත්තොත් බොහෝ දිනක මේ සීමිත සූත්‍ර දේශනා කතාවනේ තියෙන්නේ. එක්කෝ මේ රතන සූත්‍රයේ නෑ ඔය සිංහාලවාද සූත්‍රයේ ඒ වගේ සිංහාලකට දේශනා කරපු එකක් දෙකක් මිසක් භාග්‍යවතුන් වහන්සේ විශේෂ කොට ශ්‍රාවකයන්ට දැන් සිංහාලවාද සූත්‍රය දේශනා කරමින් යා තිරුවන් සරණ ගියා. ඒක හැබෑව. නමුත් යා වෙනකට වෙන භක්තකෙක් නේ. නමුත් තෙරුවන් සරණ ගියපු ශ්‍රාවකයන් උදෙසා දේශනා කරපුවා. කොටින්ම කියන්නේ එක දවසක් අහනවා මේ බ්‍රාහ්මණෙක් ඇවිල්ලා අහනවා භාග්‍යතුන් වහන්සේ දේශනා කරන ධර්මයේදී අපිට පැහැදිලිව පේනවා මේ අන්‍ය ආගමිකයන් එක කතා කිරීමේදී එච්චර උනන්දුවක් නැහැ. නමුත් ශ්‍රාවකයෝ එක කතා කරද්දී හරි ප්‍රබෝධමත්ව භාග්‍යතුන් වහන්සේ කතා කරනවා මේකට මොකද්ද වෙනස කියලා අහනවා. එතකොට බුදුරජාන් වහන්සේ අහනවා බ්‍රාහ්මණය ගොවියෙකුට තියෙනවා හොඳ සාරවත් පෝර සහිත මඩ කුඹුරක්. මධ්‍යම ප්‍රමාණී පෝර සහිත තරමක සාරවත් කුඹුරක්. කරමැටි පසක්. මේ සාරවත් බීජ තියෙන ගොවියා තෝරගන්නේ මේකෙන් මොන කුඹුරද ඉස්සෙල්ලා වපුරන්න කියලා. ඊට පස්සේ කියන ස්වාමීනි තෝරගන්නේ හොඳ සාරවත් පෝර තියෙන හොඳ මැටි සාරවත් මැට්ට තියෙන පස තමයි තෝරගන්නේ කියනවා. ඊට පස්සේ කියනවා මේ ඊට පස්සේ මොකද කරන්නේ? ඊට පස්සේ තව ඉතුරු නම් බීජ ඊළඟට දෙවෙනි එකේ යා තෝරගන්නවා කියනවා. ඊට පස්සේ තව බීජ ඉතුරු නම් මොකද කරන්න කියලාම කරමැට්ටි තියලා දානවා කියන හරකුන්ටවත් කන්න. මේ වගේ බ්‍රාහ්මණේ මම ධර්ම දේශනා කරන්න කියනවා මං උදෙසාම ගිහි ජීවිතය අතරලා පැවිදි වෙච්ච භික්ෂු භික්ෂුණීන් ඉන්නවා කියනවා. මේ අය හරියට සාරවත් මැටි තියෙන පස වගේ කියනවා. සාරවත් කුඹුර වගේ කියනවා. සාරවත් පස් තියෙනවා. මං පළවෙනි අවධානය යොමු කරන්නේ මේ අයට කියනවා. ඊළඟට මං වෙනියුම්ම සරණ ගිය ගෘහස්ත ශ්‍රාවක ශ්‍රාවිකාව ඉන්නවා කියන උපාසක උපාසිකාව. ඒ අය දෙවෙනි සාරවත් පස් තියෙන කුඹුර වගේ කියනවා. ඒ අයට මං ඊළඟට කියා දෙනවා කියනවා. ඊළඟට මේ කරමැටි සහිත පස වගේ කියනවා මේ අන්‍යා මත අදහන අන්‍යාගම්කාර කට්ටිය. ඒගොල්ලන්ටත් මම ලස්සනට කියනවා කියන ධර්මයේ. ඒ කවුරු හරි කෙනෙක් මේක හිත පහදව ගත්තොත් මදයි කියලා කියනවා ඒ කියන්නේ. එතකොට අපිට තේරෙනවා මේ සාරවත් කුඹුර සහිත පසර දේශනා කරපුවා තමයි සතිපට්ඨානෙ. ඒ සතිපට්ඨානෙ ඇහින්නේ නැත්නම් අප සරණ ගිය ශ්‍රාවකයන්ට සිදුවන අසාධාරණයක් ඒක. ඒක ඇහින්නේ නැත්නම් ශ්‍රාවකයන් නිසා. දැන් ඒකනේ දැන් මම ওই සරල භාෂාවෙන් බුද්ධ දේශනා කරගෙන පාලියෙන් කියන එක සිංහලට තෝරලා දෙන්නේ. ඇයි නැත්තම් මේ අසරණ වෙලානේ අපි ඉන්නේ ඔක්කොම නිකන් හිතන්නේ මන්ත්‍ර විශේෂයක් කියලානේ. දැන් ශබ්ද තරංග කියලානේ කියන්නේ. මේ හරි අපරාධයක් මේ භාගතුන් වහන්සේට අභූතයෙන් කරන චෝදනාවක්. මොකද දැන් බුදුරජාණන් වහන්සේ ඝන පිහිටෝලා වචන කතා කරපු කෙනෙක් නෙමෙයි. උන්වහන්සේ වේදේ ප්‍රතික්ෂේප කළා. වේදේ ඒක තියෙන්නේ. ඒක වේදේට ආйти. ඝන පිහිටුවා කතා කරන එක වේදේට ආйти. තනිකර හින්දු බ්‍රාහ්මණ මත. දැන් අපි ඒක මන්ත්‍ර අධ්‍යයනයට ඒක ආйти. දැන් බුද්ධ දේශනා ගත්තොත් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල හැමතිස්සෙම කියන්නේ මහණෙනි ධර්මයේ දේශනා කරන්න කරුණාවෙන්
කරුණාවෙන් මෛත්‍රී ධම්ම දේශනා කරන්න අවබෝධ කරන්නේ ඇති වෙනවා. දැන් සෙත්පතන එකත් කරුණාවෙන් කරන්න කියලා තියෙන්නේ. දැන් අපි ගත්තොත් රතන සූත්‍රයේ රතන සූත්‍රයේ තුල තියෙන්නේ පැහැදිලිමයි මෛත්‍රී වඩන්න. මෛත්‍රී භාවනාවක් තියෙන්නේ. එතකොට රතන සූත්‍රයේ මෛත්‍රී භාවනාවක් කියලා දැනගන්න අපි ඒක සිංහලෙන් දැනගන්න ඕනේ. අනිත් ඒවාත් එහෙම. දැන් පිරුවාණ පොත් වහන්සේගෙත් එහෙම. දැන් මේක දන්නේ නැත්නම් හිතන්නේ මේක මන්ත්‍ර විශේෂයක්. මේක පාලියෙන්ම කිය යුතුයි. මේක මන්ත්‍ර අත් වශයෙන් පාලියෙන් කිය යුතුයි. ඒක මොකද හේතුව? ඒක දැනගෙන කිය යුතුයි. දැන් පැවිදි වෙච්ච අපි සම්පූර්ණ පාලියෙන් කරන්නේ. පාලිය තමයි අපි ඉගෙන ගත්තේ. නමුත් ජනතාවට සිංහලෙන් කියා දෙන්න ඕන. නැත්නම් දන්නේ නැහැ යා. නමුත් අපි කිව්වොත් එහෙම මේ සිංහලෙන් කරන්න හොඳ නැහැ. සිංහලෙන් කියන්න හොඳ නැහැ. මේක ඝන පිළිලා තියෙන්නේ. මේක හරි භාගතුන් වහන්සේට කරන අභූත චෝදනාවක්. හැබැයි මේ චෝදනා කරන කිසි කෙනෙකුට ධර්මයෙන් නම් අවබෝධ කරන්න බෑ. ඒක ස්ථිර එකක්. මොකද හේතුව බැරි මේ චෝදනාව කරන තාක්කල් බෑ. ඒක භයානක එකක්. මොකද හේතුව මිනිස්සු දන්නේ නැති නිසා මිනිස්සු නොමග යනවා. ඒ මිනිස්සු නොමග යවන්න ලේසිනේ. ඒ කියන්නේ ඇත්ත වශයෙන්ම ප්‍රඥාවන්ත මිනිස්යාව කරුණාකාරණ දන්න කෙනා නොමග යවන්න බෑ. බහුතරේ දන්නේ නැහැ. එහෙනම් නොමග යවන්න ලේසි. බය කරන්න ලේසි. ඕන දෙයක් කරන්න ලේසිනේ. සෝනස ඒ වගේ මම හිතන්නේ අපේ වෙලාවත් දැන් ඇවිල්ලා සෝනස අර අවසාන වශයෙන් අහන සෝනස දැන් මේ අර පිරිත්වල තුන ඕක තමයි මම ආවේ දැන් බහැර කරාම සරිපට්ඨාන සූත්‍රයේ ඇතුල් වෙලා තියෙන සූත්‍රවල හැමතිස්සෙම තියෙන්නේ එදිනෙදා ජීවිතයට ප්‍රයෝජනවත් නමුත් දැන් මෙහෙම අවබෝධයක් නෙමෙයි. දැන් මේ පිරුවාණ පොත් වහන්සේගෙන් බලාපොරොත්තු වෙන්නේ සිත ශාන්තියක් නෙමෙයි. සිත ශාන්තියක් නිසා කමක් නැහැ ඒක. අපි කියමු මේක හොඳයි කියලා. සිත ශාන්තියක් තියෙන ඒකේ තියෙන සූත්‍ර දේශනා ගත්තොත් ඔක්කොම බුද්ධ දේශනාවල ඇතුළත් වෙනේවා තමයි තියෙන්නේ. අර උපග්‍රන්ථි තමයි මේ මහායාන ගොඩක් මහායාන මත තියෙන ඇවිල්ලා අර මොනවාද දිනි පිරිත කී තියෙන තනිකර මහායාන ප්‍රබන්ධ. දැන් මේ මහායාන ප්‍රබන්ධ නෙමෙයි අපිට වැදගත් වෙන්නේ බුද්ධ දේශනා. බුද්ධ දේශනාවල තමයි වටිනාකම තියෙන්නේ. දැන් අන්තිමට වෙන්නේ බුද්ධ දේශනා යට ගිහිල්ලා දැන් අපි ගත්තොත් ඒ සංසාර සාරෝග ගාතාවක් ඔය දැන් ජනප්‍රියලා තියෙන. ඒ වගේ ජනප්‍රිය වෙන්න පුළුවන් මේ මොකක්වත් තේරෙන්නේ නැති එකක්. පාලි වචනත් නෙමෙයි. ඒවා නිකන් මේ පද අක්ෂර බන්ධන. අක්ෂර බන්ධන ආයේ තියෙන්නේ මන්ත්‍ර විශේෂ වලටනේ. බුද්ධ දේශනාවල තියෙන බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙන්නේ බයං වා චම්පිතත්තං අලෝමහංසුව මමේව තස්මින් සමේ අනුස්සරියාත. මානිනේ බයක් තැති ගැනීමක් ලොමුදා ගැනීමක් ආවද මාව ඒ වෙලාවට සිහි කරන්න. කොහොමද සිහි කරන්නේ? ඉති විසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විඥාන සම්පන්නෝ. එතකොට ඒකනේ අපි සිහි කරන්න තියෙන්නේ. ඒ සීකරණ එක අතහැරියොත් එimhe ශ්‍රාවකත්වය කොහොම පිළිටන්නද කියලා ශ්‍රාවකත්වයේ පේනතෙක් මානක පිළිටන්න නම් හම්බ වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා අපි ඒක හරිය විදිහට තේරුම් ගන්න ඕනේ. නැත්තම් මාධ්‍යත් නමග යනවා. මේ අහන මිනිසුත් නමග යනවා. කියන එක්කිනත් නමග යනවා. සමහරට කියන එක්කිනාගේ චේතනාව තියෙන්නේ සමහරට අපේ සිංහල පිරිතට පහර දෙන්න වෙන්න පුළුවන්. චේතනාව ලාමක එකක් නේ. අසත්පුරුෂ එකක් නේ. ඒ අසත්පුරුෂ චේතනාව ඉස්මතු කරගන්න, ඒක සඵල කරගන්න ධර්මයේ නමෙන් වෙන එකක් කොච්චර අපරාධයක්ද? එහෙම නොවි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල පැහැදිලිවම තියෙන්නේ භාග්‍යතුන් වහන්සේ මිනිස්යාට මෙලොව පරලෝකික හිතසුව පිණිස දේශනා කරපු එක. පැහැදිලිවම මිනිස්යාගේ රැකවරණයට ආරක්ෂාවට පිළිපෙර පෙන්වා තින්නේ සතර සතිපට්ඨානයි. එහෙමනම් මේ සතර සතිපට්ඨානයට පැමිණෙන්න උදව් කිරීම තමයි මම හිතන්නේ භාග්‍යතුන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව පිහිටුවාගෙන ධර්මයේ කෙරෙහි ඉගෙනගෙන මනුෂ්‍ය වර්ගයාට කරන්න තියෙන ලොකුම අනුග්‍රහය. ඒ අනුග්‍රහය අපිට කරගන්න තියෙනවා නම් දැන් අපි ගත්තොත් අපි දැන් විඥානය ගැන අපි කියා දුන්නේ. ඒතර දැන් මේක හරියට අහගත්තොත් කෙනෙකුට එහෙනම් මේ විඥානයේ තියෙන අවබෝධ කරගන්නයි. එහෙනම් දැන් මාර්ගය වඩනවා කියන්නේ විඥානයයි දුක්ඛාරය සත්‍යයට. ප්‍රඥාවයි මාර්ග සත්‍යයට. මාර්ග සත්‍යයට. ඒතර මේ ඔක්කොම අපි වෙන් කරගත්තාම කවදාවත් පැටලෙන්නේ නැහැ. බොහොම ලස්සනට පැටලෙන්නේ නැතුව දැන් දැන් මන් දරන මතය තමයි බොරු වංචා ගෝණයකට වඩා සත්‍ය දශමය අපිට වටිනවා. එතකොට මේ දශමී හරි තියෙන්නේ සත්‍ය නම් ඒ සත්‍යයෙන් කරන කෘත්‍යය අර දශමයට කරන්න පුළුවන්. බොරු නම් තියෙන ගෝණියක්ම අර දශමයෙන් කරන කෘත්‍යයක් කරන්න බෑ ඒක. බොරු ගොඩක් නේ. ඉතින් ඒ නිසා හරිම වැදගත් වෙන්නේ භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ මේ විදිහට තෝරාගෙන මම අර මුලින්ම කියපු එක අපි ආයෙ මතක් කළොත් සිත තියෙන දමනය කරන්න. විඥානෙ තියෙන අවබෝධ කරන්න. ප්‍රඥාව තියෙන දකින්න. එහි මොකද ස්වාමීන් වහන්සේ මම හිතන්නේ අර අවසාන වශයෙන් කියනවා අර මේ ගුණ කළු ගුණයි සුදු ගුණයි බැඳලා තියෙනකොට සුදු ගුණාද ඉස්සරහින් යන්නේ කළු ගුණාද ඉස්සරහින් යන්නේ කියන්නේ අපහසුයි කියලා කවුද ඉස්සර කියලා. තියෙන්නේ බැඳලා තියෙන්නේ ලණුවෙන්. ඒක තමයි විඥානය කියන්නේ කියලා නේ. නෑ ඒක තියෙන්නේ මෙහෙම. දැන් සුදු ගුණයි කළු ගුණයි ඒක අහන්නේ මෙහෙමයි. භාග්‍යතුන් වහන්සේ කොට්ටිත සූත්‍රය ඔක තියෙන්නේ. ඕකේ අහන්නේ මේ සාරිපුත්ත මහ රහතන් වහන්සේ මහා කොට්ටිත මහ රහතන් වහන්සේ අතර සාකච්ඡාවක් ඕක. ඒකේ තියෙන්නේ කියනවා මේ ඇස රූපයට බැඳිලාද රූපේ ඇසට බැඳිලාද කන ශබ්දයට බැඳිලාද ශබ්දේ කනට බැඳිලාද
නාසයේ ගඳ සුවඳ බැඳිලාද? ගඳ සුවඳ නාසයේ බැඳිලා. මොකද දැන් අපිට එහෙමනේ තේරෙන්නේ. ඔව් නාම රූප දැන් වෙන්න වෙන විදිය තමයි මේ පෙන්වන්නේ. පේන්නේ. ඔව් එකක් හැටියට වේ. මනස අරමුණට බැඳිලාද? අරමුණ මනසට බැඳිලා. සාරිපුත්ත මහ රහතන් වහන්සේ දේශනා කරනවා ඇස රූපයට බැඳිලත් නැහැ. රූපය ඇසට බැඳිලත් නැහැ. කන ශබ්දයට බැඳිලත් නැහැ. ශබ්දේ කනට බැඳිලත් නැහැ. නාසයේ ගඳ සුවඳ බැඳිලත් නැහැ. ගඳ සුවඳ නාසයට බැඳිලත් නැහැ. දිව රසයට බැඳිලත් නැහැ. රසය දිවට බැඳිලත් නැහැ. කය පහසට බැඳිලත් නැහැ. පහස කයට බැඳිලත් නැහැ. මනස අරමුණු වලට බැඳිලත් නැහැ. අරමුණු මනසට බැඳිලත් නැහැ. මේ දෙකම බැඳිලා තියෙන තෘෂ්ණාවෙන් කියනවා. ඡන්ද රාගයෙන් කියනවා. ඡන්ද රාගය කියනවා බන්ධනේ. යම් දවසක ආර්ය ශ්‍රාංගික මාර්ගයේ ගමන් කොට තෘෂ්ණා නිරෝධයටපත් වේද ඡන්ද රාගය දුරු වේ. සුදු ගුණයි කළු ගුණයි කඹින් බැඳලා තියෙනවා කියන මේ තියෙන්නේ. සුදු ගුණකුයි කළු ගුණකුයි කඹකින් බැඳලා දෙන්න අතාරිනවා. කෙනෙක් කියනවා සුදු ගුණ නිසා කළු ගුණ යනවා. කෙනෙක් කියනවා නෑ කළු ගුණ නිසා සුදු ගුණ යනවා. දෙකම වැරදි කියනවා. ඒ දෙන්නම යන්නේ කඹේ නිසා කියනවා. කඹේ කැපුවා නම් දෙන්නම නිදහස් කියනවා. ඒ වගේ කියනවා චන්දරාගයේ දුරු වුණා නම් තමන් නිදහස් කියන ආයතනයි. එහෙස. ඉතින් අද මම හිතන්නේ වැඩසටහන නිමා කරන්න කාලය ඇවිත් අපිට කාලේ ප්‍රමාණවත් නැහැ මේ වෙනි දෙයක් කතා කරනකොට විශාල වශයෙන් කාලය වැය වෙනවා. ඉතින් තියෙන සීමිත කාලය තුල තමයි අපි මේක කරන්නේ. මේ පිළිබඳව මම හිතන්නේ අද හොඳ අදහසක් ලැබෙන්නේ නැති භවාංග චිත්තයත් එක්ක එකතු වෙලා කොහොමද මේ විඥානය එකතු වෙන්නේ කියන එක ස්වාමීන් වහන්සේ කිව්වා වාගේ සිත කොහොමද ක්‍රියාකාරීත්වයේ යුත්තේ අවබෝධ කරගත යුත්තේ කුමක්ද විඥානය සහ දැකිය යුත්තේ කුමක්ද ප්‍රඥාවෙන් දැකිය යුතු මේ ආකාරයේ කොහොමද කුසලයකට හරවන්නේ චේතනාව කියන මේ සියලු දේ එකතු කරලා තමයි අද වැඩසටහන මම හිතන්නේ අපිට හැම දිනාටම බොහෝවෙන් ප්‍රයෝජනවත් වෙන වැඩසටහනක් හැටියට අද වැඩසටහන තුල අපි දැක්කා තියෙන විශේෂ වශයෙන් එක එක විෂමතාවයන් සහ එක එක දෘෂ්ටීන් වලින් ඇතිවෙච්ච දේවල් මම හිතන්නේ බිඳලා ගන්න පුළුවන් වුණා මේක අපිට අධ්‍යයනය කරලා අපිටම දැන් අදහස් කරගන්න පුළුවන් මම හිතන්නේ ස්වාමීන් වහන්සේ භාවනාවේ මේ තවදුරටත් ප්‍රගුණ කර ප්‍රඥාව දියුණු කරගත හැකි නේද ස්වාමීන් වහන්සේ දුර්ලභයි කරන්නේ. ඉතින් මම හිතන්නේ අපි වාසනාවන්තයි මෙවැනි දේශනාවක් අහන්න ලැබීම ගැන. ඉතින් අද වැඩසටහන නිමා කරන්න පෙර සුපුරුදු පරිදි මම අපි ස්වාමීන් වහන්සේගෙන් ඉල්ලා සිටිනවා අද වැඩසටහන නිමා කරන්න ස්වාමීන් වහන්සේ. ඉතින් ලබන සතියේත් අපි බ්‍රහස්පතින්දා 9:45ට හමු වීමේ බලාපොරොත්තුවෙන් අපි සමුගන්නවා. ඔබ සැමට නමෝ බුද්ධාය. නමෝ බුද්ධාය 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 නමෝ